හරි. ඉතින් පුතේදුවේ පහුගිය සතියේ අපි කතා කරා පහුගිය සති දෙක පුරාවට අපි කතා කරා how to write for official purposes and personal purposes. කොහොමද අපි රාජකාරිමය අරමුණු වෙනුවෙන් ලියන්නේ? එහෙම නැත්නම් පෞද්ගලික අරමුණු වෙනුවෙන් ලියන්නේ කියන එක. එතකොට අපි කතා කරා පුතේ official letters රාජකාරී ලිපි ඒ වගේම personal letters නැත්නම් informal letters පෞද්ගලික ලිපි. එතකොට අපි කතා කරා පෞද්ගලික ලියුමක් ලියනකොට පාවිච්චි කරන්න පුළුවන් වාක්‍ය ඛණ්ඩ මොනවද? සහ ඒ වෙනුවෙන් අපි මොන වගේ ක්‍රම ශිල්පයක් දනුගමනය කරන්න කියන එක. සහ ඒ වගේම අපි කතා කරා රාජකාරී ලියුමක මොනවද අඩංගු විය යුතු කරුණු? ඒ phrases වාක්‍ය ඛණ්ඩ මොනවද? මේ එක එක අදහස් අපි කතා කරා ඒව කොහොමද ඉදිරිපත් කරන්නේ වගේ සියලු විස්තර අපි කතා කරා. We have already completed the letter writing, the part of letter writing. ලිපි ලිවීම කියන කොටස අපි මේ වෙනකොටත් අවසන් කරලා ඉවරයි. ඉතින් ඊට අදාළව අභ්‍යාස කීපයක් අපි සාකච්ඡා කරන්න ඕනේ, ලියුම් කීපයක් අපි සාකච්ඡා කරන්න ඕනේ. නමුත් ඊට කලින් I need to move මං යන්න කැමතියි, මට යන්න ඕන unit 5 වල පළවෙනි කොටස් දෙකට, comprehension exercises දෙකට. Please take out the tutes. කරුණාකරලා ටියුට් අරගන්න. ටියුට් කියන්නේ මෙන්න ඔබ ගන්න ඕනේ මෙන්න මේ කොටස. ටියුට් එක විදියට මෙන්න මේක. හරිද? This is your tute. A second chance call tomorrow. A second chance call tomorrow. මෙන්න මේක තමයි unit එක. මේ පාඩම, ඒ කියන්නේ පස්වෙනි පාඩම. ටියුට් එක නැති දරුවෙකුට පුළුවන් තමන්ගේ අච්චු පොත, හරිද? තමන්ගේ අච්චු පොත අරගන්න සහ අච්චු පොතේ මෙන්න මේ කොටස තමයි අපි කතා කරන්න හදන්නේ. හරිද? තමන්ගේ අච්චු පොතේ, දරුවන්ගේ පෙළ පොතේ ඔන්න ඔය කියන කොටස තමයි අපි කතා කරන්න හදන්නේ. ඒ නිසා දරුවන්ට පුළුවන් ටියුට් එක තියෙන දරුවෝ ටියුට් එක ගන්න. මොකද ඒකේ අපි වචන ලියලා ඒ ටික කරගන්නවා, වචන highlight කරනවා. ඒ වගේම ටියුට් එක නැති දරුවෙක් නම් පුළුවන් ඒගොල්ලන්ට මෙන්න ටෙක්ස්ට් බුක් එක පාවිච්චි කරන්න. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මේක තමයි ලෙසන් එක. අපි යන් ඉස්සරහට අපේ ටියුට් එක පාවිච්චි කරලා. හරි. ටියුට් එක නැති දරුවන්ට පුළුවන් තමන්ගේ ටෙක්ස්ට් බුක් එක යූස් කරන්න. හරි. A second chance call tomorrow. A second chance. Second chance. Second කියන්නේ පුතේ දෙවෙනි අවස්ථාව. chance එක ඔබට ලැබෙන. Called tomorrow. අපි ඒකට කියනවා tomorrow කියලා. ඒ කියන්නේ හෙට දවස කියලා. මොකද අපිට ජීවිතේ ලැබෙන දෙවෙනි අවස්ථාව තමයි හෙට දවස. අද අපිට යම්කිසි දෙයක් කරගන්න බැරි වුණා නම් ඒ දේ complete කරන්න, ඒක සම්පූර්ණ කරන්න අපිට ලැබෙන අවස්ථාව තමයි හෙට දවස. ඒ නිසා a second chance call tomorrow. මෙන්න මේක තමයි කොටස. හරි. අපි අමාරු වචන ටික ලියමු, highlight කරමු, සියල්ල කරන්න ඕනේ. ඒ නිසා ටියුට්ස් අරගන්න. ටියුට්ස් නැති දරුවන්ට පුළුවන් තමන්ගේ ටෙක්ස්ට් බුක් එක පාවිච්චි කරන්න. හරි, මම නැවතත් පැහැදිලි කරේ එකයි. හරි. අපි යන් ඉස්සරහට activity 1 act out. act out. ඔයා දන්නවා පුතේ දුව act out එකක් කියන්නේ මොකක්ද කියලා? මං හැම පාඩමකදීම මුලින් ඔක පැහැදිලි කළා. හරි. act out එකක් කියලා කියන්නේ චරිත නිරූපණයක්. චරිත කීපයක් එකට එකතු වෙලා, ඒ කියන්නේ එහෙම කොටස් කරගෙන කරනු ලබන නිරූපණය, චරිත නිරූපණය. It is the first day. It is the first day of the new school term. It is the first day. එක තමයි පළවෙනි දවස of the new school term. New කියන්නේ අලුත්, school term කියන්නේ පාසල් වාරය. එතකොට it is the first day. එක තමයි පළවෙනි දවස of this new school term. අලුත් පාසල් වාරයේ. Some grade 9 students, සමහර 9 වසර ශිෂ්‍යයෝ, some grade 9 students of ගුරුළුගම මහාවිද්‍යාලය, කුරුළුගම මහාවිද්‍යාලයේ 9 වසර සමහර ශිෂ්‍යයෝ are talking about their vacation. Are talking about their vacation. එතකොට මෙතෙන්දි කියනවා
අද තමයි පළවෙනි දවස. ඒක තමයි පළවෙනි දවස අලුත් පාසල් වාරේ. ඒ වගේම සමහර 9 වසර දරුවෝ ශිෂ්‍යෝ කුරුළුගම මහාවිද්‍යාලය are talking about කතා කරමින් ඉන්නවා their vacation ඔවුන්ගේ නිවාඩුව ගැන. ඔන්න චෙනිත කියනවා good morning students, good morning students, sorry, good morning friends, what are you talking about? Good morning friends, සුබ උදෑසනක් යාළුවනේ. What are you talking about? What කියන්නේ කුමක්ද? Are you talking about? ඔබ කතා කරමින් ඉන්නේ. කතා කරමින් ඉන්නේ. එතකොට ඒ වෙලාවේදී ඔයාලා මොනවද මේ කතා කරමින් ඔයාලා මොනවද කතා කරමින් ඉන්නේ කියලා අහනවා. මිහිමාලි answer එක දෙනවා. මිහිමාලි කියනවා good morning, we are talking about our vacation. This is called present continuous tense. This is called present continuous tense. මේකට අපි කියනවා පුතේ present continuous tense කියලා. ගොඩක් දරුවන්ගෙන් අපි ප්‍රශ්නයක් අහුවම what is present tense? මොකක්ද present tense එක කියන්නේ කියලා. ඒ හැමෝම කියන දේ තමයි මේ වෙලාවේ සිදු වෙමින් පවතින දේවල් present tense ලු. නෑ පුතේ. present tense කියලා කියන්නේ වර්තමාන කාලය කියලා කියන්නේ ජීවිතේ පුරුද්දක් විදියට කරන දේවල්. We use present tense to talk about the habitual actions or the regular actions. ක්‍රමානුකූලව අපි ජීවිතේ කරන්නේ මොනවද? ඒවා ගැන කියන්නේ වර්තමාන කාලෙන්. උදාහරණයක් අපි පාසල් යනවා. අවුරුදු 2කින් විතර හරියට ගියේ නැති වුණාට අපි කියනවා ජීවිතේදී අපි පාසල් යනවා. We go to school. We go. අපි යනවා. We go to school. අපි යනවා පාසල්. ඊට පස්සේ අපි පාඩම් අධ්‍යයනය කරනවා. එතකොට ජීවිතේ පුතේ හැමදාකම අපිට ඕක කරන්න වෙනවා. මොකද පාඩම් අධ්‍යයනය නොකර හරිද පාඩම් අධ්‍යයනය නොකර ඉන්න කාලයක් නැහැ. අපි අන්තිම ජීවිතයේ අවසාන කාලය වෙනකන් යමක් ඉගෙන ගන්නවා අධ්‍යයනය කරනවා. එතකොට අපිට කියන්න පුළුවන් we study the lessons. We study the lessons. අපි subject එක we study අධ්‍යයනය කරනවා the lessons පාඩම්. එතකොට පුතේ ඕක තමයි present tense එක කියලා කියන්නේ. මම ඔයාලට පොඩ්ඩක් type කරලා පෙන්නන්නම්. We study the lessons. අපි පාඩම් අධ්‍යයනය කරනවා. මේක present tense පුතේ. මොකද මේකේ තියෙන්නේ subject එක තියෙනවා, ඊට පස්සේ verb එක තියෙනවා, ඊළඟට object එක තියෙනවා. මේ verb එක present tense, present verb එකක්. හරිද පුතේ? එතකොට මේ තියෙන්නේ වර්තමාන ක්‍රියාවක්. subject එක, present verb එක, object එක. අපි අධ්‍යයනය කරනවා පාඩම්. ඕක තමයි present tense. But here we can see අපිට මෙතනදී දකින්න පුළුවන් එක පුතේ මොන tense ද? මෙන්න මේ තියෙන tense එක අපි example එකක් විදියට ගත්තොත් we are talking about our vacation. We are talking about our vacation. මේක අපි subject එක අන්න are talking. එහෙනම් පුතේ හොඳට මතක තියාගන්න present continuous tense. මේක present tense. හරි ජීවිතේ පුරුද්දක් විදියට දේවල් කරන්නේ present tense එකෙන්. ඕක ඇහුවම හැමදාම කියන්නේ එකම උත්තරේ. අපි ඇහුවම් present tense එක කියන්නේ මොකක්ද කියලා. දරුවෝ කියන්නේ අපි මේ වෙලාවේ කරමින් ඉන්නේ මොනවද? ඒව තමයි present tense. That's wrong. හරි. ඒක වැරදි පුතේ. හරිද? අපි present tense එක කියන්නේ ජීවිතේ පුරුද්දක් විදියට කරන දේවල්. ඒ කියන්නේ මෙන්න මේ જાතියට. හරිද? We study the lessons. අපි පාඩම් අධ්‍යයනය කරනවා. We clean the classroom. අපි පන්ති කාමරය පිරිසිදු කරනවා. ඔය වගේ දේවල්. මෙතන තියෙන දේ මෙන්න මේ tense එක. මෙන්න මේක අපි කියනවා present continuous කියලා. මොකද මෙතන තියෙන්නේ subject එක වර්තමාන කාල උපකාරක පදයක් මේ. ආ කියලා තියෙනවා. ඒ කියන්නේ present be verb එකක්. හරිද? present be verb එකක් තියෙනවා. ඒ present be verb එක තියෙන නිසා. ඒ කියන්නේ පුතේ am ඉස්සා. present be verbs කියන්නේ am ඉස්සා වලට. මොකද be verb කියන්නේ am ඉස්සා was were කියන වචන. being සහ been කියන වචන. මෙන්න මේවට තමයි අපි be verbs කියලා කියන්නේ. හරි. am, is, are, was, were,
then been and being. ඔන්න ඒ වචන ටික මෙන්න මේවට අපි කියනවා be verbs කියලා. හරිද? මේවට අපි කියන්නේ be verbs. එතකොට පුතේ මෙන්න මේ තියෙන කොටස් ටික මේක කොටස් කරන්න පුළුවන් මෙන්න මේ විදියට. මේවට අපි කියන්නේ present be verbs. මේවට අපි කියන්නේ past be verbs. අතීත be verbs. අතීත උපකාරක. මේවා පුතේ අපි හංගවනවා passive voice එකේදී සහ හරිද? ඒ වගේම කර්තෘකාරක වාක්‍යවල අපි perfect ideas වලදී පාවිච්චි කරනවා මේ been නම් යෙදෙන්නේ නැහැ. මෙන්න මේක යෙදෙනවා. මේක පාවිච්චි කරනවා අපි වීම කියන අදහසේදී. එතකොට මේගොල්ලෝ කාලයකට අනුව බෙදෙනවා. හරි? මේ තියෙන්නේ present ideas, මේ තියෙන්නේ past ideas, අතීත අදහස්. සහ මෙතනදී මේ දෙන සලකනවා මේ be verbs වල past participle එක සහ present participle එක කියලා දරුවෝ දන්නවා. මොකද අපි මේව දීර්ඝව කතා කරලා තියෙනවා. එතකොට මේ කොටස් දරුවෝ දන්නවා. එතකොට දැන් අපි මෙතෙන්දි කියන්නේ we are talking about our vacation මේ තියෙන present continuous tense. මොකද we are talking, they are learning, you are listening. ඔයා දැන් සවන් දෙනවා. Teacher is talking, teacher is teaching. හරිද? Teacher is explaining. එතකොට ඔයාලට පේනවා ඇම්මිසා එක්ක ඇම්මිසා දාන්න දරුවෝ දන්නවනේ. ඇම්මිසා එක්ක ing එන්නේ present continuous වල. හරි. ඊළඟට ඔන්න ඒක පොඩ්ඩක් මතක් කිරීමක් කරේ. මොකද දරුවන්ට හිතී ගමන් ඔවා අමතක වෙන නිසා. හරි. ඊළඟට චෙනිත කියනවා oh the vacation. oh නිවාඩුව. it just came and went. ඒක ආවා ඒක ගියා. ඒ අරගෙන පුතේ මෙන්න මේක තමයි ඔයාලට මම හිතන්නේ ජීවිතේ මතක හිටින නිවාඩුවකට තියෙන්නේ. මොකද ඉතින් නිවාඩුවක් කිව්වට දැන්ට ඔන්ලයින් වැඩ යන නිසා මාර්ගගත අධ්‍යාපන ක්‍රම හරහා ඔයා ඉස්සරහට එන නිසා ඒකත් ලොකු නිවාඩුවක් විදියට ඔයාලට දැනෙන්නේ නැතුව ඒත් සමහරවිට පාසල් යන දවස් වලට වඩා ඔබ කාර්ය බහුල ඇති. ඔබට වැඩ වැඩි ඇති. හරි. නමුත් මෙන්න පුතේ නිවාඩුව. හරිද? මේක ආව ගියා වෙනදට නිවාඩුව. නමුත් මේ නිවාඩුව ආවමයි තාම යන පාටක් නැහැ. මිහිමාලි කියනවා hey that's true. hey ඒක ඇත්ත. why do vacations end so fast? why do vacations ඇයි නිවාඩු end so fast මෙච්චර ඉක්මනට ඉවර වෙන්නේ? හරිද? නිවාඩුවක් ඇයි මෙච්චර ඉක්මනට ඉවර වෙන්නේ කියලා මෙයා අහනවා. why ඇයි මේ තියෙන පුතේ present tense. do vacations end so fast මෙච්චර ඉක්මනට නිවාඩු ඉවර වෙන්නේ ඇයි? ෆාසානා කියනවා yes it's a pity. අයියෝ අපොයි. හරි මේ pity කියන වචනේ පුතේ තේරුම අන්නේ අපොයි. එතකොට it's a pity මෙතන අදහස මේකේ තේරුම අපි ගන්නේ කනගාටුවක් කියන එක. pity කියන්නේ කනගාටුව. හරිද? එතකොට මෙතනදී පුතේ වචන ලියා ගන්න it's a pity අනේ පව් කියන අදහසේදී අපි පාවිච්චි කරනවා pity your pity අනේවා පව්. හරි? එහෙම නැත්නම් අපි කියනවා it's a pity ඒක කනගාටුවක්. ඒක හරි දුකක්. හරි? isn't it එහෙම නේද? එතකොට it is a pity ඒක වෙනවා කනගාටුවක් නේද? මේ නේද කියන අදහස ගන්නේ isn't වලින්. yes it's a pity isn't it? ඔව් අනේ ඒක හරි කනගාටුවයි. එහෙම නේද කියලා අහනවා. I had planned to do many things. මෙන්න මේ tense එක පුතේ perfect tense එකක්. හරිද? දැන් අපි කතා කරා present tense පැහැදිලි. present continuous tense පැහැදිලි. හරිද? ඕකම past continuous වෙනකොට මෙතන ඇම්මිස්සා මොකක් වෙනවද? was වෙනවා. හරි? ඕකම past continuous වෙනකොට ඒ කියන්නේ අතීතේ කරමින් හිටපු දෙයක් නම් දැන් අපි present tense ජීවිතේ පුරුද්දක් විදියට කරන දේවල්. present continuous ඒ කියන්නේ මෙන්න මේ tense එක පාවිච්චි කරනවා ජීවිතේ මේ කියන්නේ මේ මොහොතේ කරමින් ඉන්න දේවල්. මේ you are listening. ඔයා සවන් දෙමින් ඉන්නවා. ඒක මේ දැන් වෙන දෙයක්. හරි? we are talking. අපි කතා කරමින් ඉන්නවා. ඒක මේ දැන් වෙන දෙයක්. එතකොට මේක present continuous. හරි? ඊළඟට අපි present tense එක පාවිච්චි කරා එදිනෙදා ජීවිතේ පුරුද්දක් විදියට වෙන දේවල් ප්‍රකාශ කරද්දී. සහ මෙන්න මෙතන තියෙනවා පුතේ I had planned to do many things. මෙතන පේන ඔයාට I subject had has have had
පාවිච්චි කරනවා පුතේ perfect tenses වලදී. එතකොට has have නේ present ideas වර්තමාන අදහස් තියෙන has have. එතකොට අපි has have තියෙනම් කියනවා present perfect. ඒ වගේම මෙතන තියෙන පුතේ had නේ. had තියෙන නිසා අපි කියනවා past perfect. ඒකත් එක්ක අපි පාවිච්චි කරන ක්‍රියාව මෙන්න past participle verb. එතකොට ed එහෙම නැත්නම් past participle එක. එතකොට I had planned. had කියන්නේ has have කියන එකේ තේරුම තියෙනවා. had කියන්නේ තිබුණා. හරිද? එතකොට I had planned මම සැලසුම් කරලා තිබුණා. මම සැලසුම් කරලා තිබුණා to do many things. ගොඩක් දේවල් කරන්න. එතකොට මේ නිවාඩුව ඉක්මනට ඉවරුණා. නමුත් මම මේ නිවාඩුවේදී කරන්න ගොඩක් දේවල් සැලසුම් කරලා තිබුණා. හරිද? මම ගොඩක් දේවල් සැලසුම් කරලා තිබුණා මේ නිවාඩු කාලෙදී කරන්න. During the vacation මේ නිවාඩුව අතරතුරේ during කියන්නේ අතරතුර මේ නිවාඩුව අතරතුර කරන්න මම ගොඩක් දේවල් සැලසුම් කරලා තිබුණා. But couldn't complete නමුත් could not complete සම්පූර්ණ කරගන්න බැරි වුණා. couldn't කියන්නේ ඒකයි. could not can කියන්නේ පුළුවන්. could කියන්නේ පුළුවන් වුණා. cannot කියන්නේ බැහැ. could not කියන්නේ බැරි වුණා. හරි බැහැ බැරි වුණා. පුළුවන් වුණා. හරිද? මේ can කියන එකේ අතීත තේරුම තමයි could කියලා කියන්නේ. හරිද? can කියන වචනේ අතීත අදහස තමයි could කියලා කියන්නේ. එතකොට can කියන්නේ පුළුවන්. හරිද? could කියන්නේ පුළුවන් වුණා. ඊට පස්සේ cannot කියන්නේ බැහැ. ඒ වගේම could not කියන්නේ බැරි වුණා. හරි. එතකොට පුතේ දරුවෙකුගේ මයික් එකක් ගන්න එකේ තියෙනවා. හරි. එතකොට මේකෙදි අහනවා පුතේ I had planned to do many things. මම ගොඩක් දේවල් කරන්න සැලසුම් කරලා තිබුණා during the vacation නිවාඩු අතරතුරේ but couldn't complete most of them. but couldn't complete නමුත් සම්පූර්ණ කරන්න බැරි වුණා most of them ඒවයින් ගොඩක්. Then Raju talked. Raju කතා කළා මෙන්න මෙහෙම කියනවා. In my case මගේ පැත්තෙන් ගත්තොත් in my case හරිද? මගේ පැත්තෙන් ගත්තොත් in my case කියන එකේ අදහස ඕකයි. ඕක phrase එකක්. හරි. In my case මගේ පැත්තෙන් හිතුවොත් I managed to do many things. I managed මම කළමනාකරණය වුණා. හරිද? මම කළමනාකරණය වුණා. මෙතනදී ed අදහසක් අතීතයි. I managed මේක past tense. හරිද? අපි present tense කතා කරා, present continuous කතා කරා. දැන් මෙතන past perfect මේක මේ tenses හඳුන ගන්න විදිහත් මේකත් එක්කම අපි කතා කරගෙන යනවා. එතකොට present perfect නම් has have තියෙනවා කියලා අපි කිව්වා. past perfect නිසා had තියෙනවා කියලා අපි කිව්වා. හරි. සහ මෙන්න මෙතන තියෙන්නේ පුතේ past tense එක. අතීත කාලය. මොකද I managed. හරි. මම කළමනාකරණය වුණා to do many things. to do many things. ගොඩක් දේවල් කරන්නට. ඊට පස්සේ I planned මම සැලසුම් කළා vegetables sorry I planted මම බැලුවා I planned නෙවෙයි I planted vegetables මම පැල කළා මම වගා කළා vegetables in our home garden vegetables එළවලු in our home garden අපේ ගෙවත්තේ මම පැල කළා එළවලු පැල කළා හරි එළවලු පැල කළා I watered them මම වතුර දැම්මා ඒවට I watered හරි water කියන්නේ වතුර එතකොට water කියලා එක අපි පාවිච්චි කරනවා verb එක විදියට වතුර දානවා කියන්නේත් waterමයි එතකොට මෙතනදී අපි කියනවා පුතේ I watered them මම ඒවට වතුර දැම්මා every day හැම දවසකම now listen very carefully හොඳට බලන්න පුතේ in my case මගේ පැත්තෙන් I managed to do many things මම කළමනාකරණය වුණා ගොඩක් දේවල් කරන්න I planned vegetables මම පැල කළා එළවලු in our home garden අපේ ගෙවත්තේ
I watered them. මම වතුර දැම්මා ඒවට every day හැම දවසකම. I finished all my homework. I finished. මම අවසන් කළා all my homework. මේ සියල්ල පුතේ past tense. හරිද? මේ සියලු වාක්‍ය past tense. Subject past verb. ඔය දරුවන්ට පේනවා මේවා අඳුන ගන්න පුළුවන්. මේ හැම එකක්ම මේ past verbs. ed ඊට පස්සේ මෙතනත් ed ඊට පස්සේ මෙතනත් ed මේවා අතීත ක්‍රියාපද. ඒ වගේම මෙතනත් ed. හරි. එතකොට අපිට පේනවා පුතේ මේ සියල්ල අතීත ක්‍රියාපද. ඒ වගේම මෙතන ආපහු තියෙනවා I managed ed. එතකොට පුතේ මෙන්න මේ තනිකර මේ පැරග්‍රාෆ් එකේ තියෙන්නේ past tense අතීත අදහස past tense. එතකොට මෙතෙන්දි මෙයා බලන්නකෝ අනිත් අයට පුතේ තමන්ගේ නිවාඩුව කළමනාකරණය කරගන්න බෑ. When we consider about all of you ඔයාලා හැමෝම ගැනත් අපි මෙතෙන්දි හිතලා බැලුවොත් පුතේ some are able to plan very well. සමහර දරුවන්ට පුළුවන් ඉතා හොඳින් සැලසුම් කරන්න. හරි. but some are not. නමුත් අනිත් අය එහෙම සමහර අය එහෙම නැහැ. හරි. some are not. අනෙක් වෙනත් අය එහෙම නැහැ. හරිද? මොකද ඔයාලා ගැන බැලුවොත් පුතේ ඔයාලා ගැනත් බොහෝ දරුවෝ මම දන්න අය ඉන්නවා. තමන්ගේ නිවාඩුව කළමනාකරණය කියන්නේ මේ ඔන්ලයින් ක්‍රමවේදය හරහා උනත් ඉතා හොඳින් තමන්ගේ කටයුතු ටික කරන පාඩම් වැඩ ටික කරන වීඩියෝ එක නැවත නැවත බලලා පරණ ලෙසන්ස් ටික කවර් කරගන්න එහෙම දරුවෝ ඉන්නවා. හරි. but some are very lazy. නමුත් සමහර අය පුතේ හරිම කම්මැලි. හරි. මේක උදේ මේක බැලුවා. මේ බලනකොට උනත් බාගෙට නිදිමතෙන් කඩම් වැටි වැටි බලන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ එහෙමයි. හරි. නමුත් ලියාගන්නේ නැහැ. අමාරු වචන ලියාගන්නේ නැහැ. හරි. ඊට පස්සේ ඒගොල්ලෝ අභ්‍යාස ටික කම්ප්ලීට් කරන්නේ නැහැ. හෝම්වර්ක් එක කරන්නේ නැහැ. දැන් පහුගිය දවසේ ලෙටර් රයිටින් එකක් දුන්නා. ඒක කරලා තිබුණේ ටික දෙනයි. හරි. ඒක සාකච්ඡා කරා මං හිතන්නේ අපි කරන්න තියෙන එකක්. ඒ නිසා පුතේ එහෙම බෑ. හරිද? You have to be powerful. අනිවාර්යෙන් මෙතෙන්දි පුතේ එන්න ඕනේ. And you have to work with solid manner. ඒ වගේම ඔයා බොහොම දැඩි මනසකින් වැඩ ටික කරන්න ඕන. හරිද? එතකොට තමයි ඔයාට පුළුවන් වෙන්නේ මේක ඕවර්කම් කරන්න. මේක පරාජයට පත් කරන්න මේ තියෙන සිටුේෂන් එක. හරිද? ඒ නිසා පුතේ දුවේ හොඳට මතක තියාගන්න ඔයාලට මේක කරන්න පුළුවන්. සහ එක ළමයෙක් තමන්ගේ නිවාඩුව කළමනාකරණය කරගෙන නැහැ. බලන්න එක්කෙනෙක් කියනවා මේ වසාන කියනවා yes it's a pity ඒකෙන් පස්සේ කියනවා මේ බලන්න but couldn't complete most of them. මං ගොඩක් වැඩ කරන්න plan කළා. I had planned to do many things during the vacation but couldn't complete most of them. නමුත් ඒවයින් වැඩි හරියක් සම්පූර්ණ කරන්න බැරි වුණා. හරි. හැබැයි මෙයා කියනවා රාජු in my case මගේ පැත්තෙන් I managed to do many things. මම කළමනාකරණය වුණා ගොඩක් දේවල් කරන්න. I planted vegetables our home garden. I watered them every day. I finished all my homework and read 3 books. මම මගේ ගෙදර වැඩ ඔක්කොම ඉවර කරා. ඒ වගේම පොත් 3ක් කියුවා. I managed to visit the planetarium too. Planetarium ග්‍රහලෝකාගාරය. මෙයා කියනවා I managed to visit. ඒ වගේම මම කළමනාකරණය කරගත්තා. To visit the planetarium too. ග්‍රහලෝකාගාරය බලන්න යන්නත්. හරි. ඔන්න ඊළඟට මිහිමාලි කියනවා that's great. ඒක නියමයි. I tidied my room. tidy කියන වචනෙට IED ඒ කියන්නේ පුතේ අතීත ක්‍රියාව. මම පිළිවෙල කළා my room මගේ කාමරය but couldn't go anywhere. නමුත් කොහෙවත් යන්න බැරි වුණා. හරිද? මම මගේ කාමරය පිළිවෙලක් කරගත්තා. නමුත් කොහෙවත් යන්න බැරි වුණා. That's මිහිමාලි. That's what මිහිමාලි did. ඒ තමයි මොකද්ද මිහිමාලි කරපු දේ. චෙනිතාපහු කියනවා I wanted to study and prepare short notes. I wanted to study මට ඕන වුණා අධ්‍යයනය කරන්න and prepare short notes. ඒ වගේම කෙටි සටහන් ගහගන්න. කෙටි සටහන් සකස් කරන්න prepare. හරි. But I simply had no time. But I simply had no time. නමුත් මට සරලවම had no time. වෙලාව තිබුණේ නැහැ. had කියන්නේ තිබුණා. no කියන්නේ නැහැ. time කියන්නේ වෙලාව. අපි මේ අදහස එකට ගන්නවා.
but I simply had no time. නමුත් සරලවම මට වෙලාවක් තිබුණේ නැහැ. ෆසාන කියනවා no time වෙලාවක් නැහැ. Come on අයියෝ. There are 24 hours in a day. There are 24 hours. හරි මේක hours හරිද මේක hours නෙවෙයි hours. එතකොට අපි කියනවා no time වෙලාවක් නැහැ. Come on අයියෝ එහෙම කියන්න එපා. There are 24 hours in a day. දවසකට පැය 24ක් තියෙනවා. රාජු කියනවා that's true. ඒක ඇත්ත. හරි. මම මෙතෙන්දි පුතේ බලන්න වෙලාව ගැන කියපු විදිය මොන හරි දෙයක් තියෙනවා කියලා කියන්නේ එහෙමයි. There are. හරි. There are 24 hours in a day. දවසකට පැය 24ක් තියෙනවා. There are. එක දෙයක් ගැන කතා කරනවා නම් there is. මොකද්ද පුතේ? කවුද ප්‍රශ්නයක් කවුරු හරි දරුවෙක් ඇහුවද නැත්නම් මිස්ටේක් එකක්ද මයික් එක ඔන්නුනේ සමීන් කියලා තියෙනවා සමීන් වේගෙ වැඩි සර්. ලියා ගන්න බැරි වුණාද ඔව් සර්. කොතනද පුතේ ලියා ගන්න බැරි වුණේ මං ආයි කියන්නම් I wanted to study. හරි එතන ඉඳලා මේක පුතේ පැහැදිලි කිරීමේදී මං ටිකක් ඒ කියන්නේ මං හිතනවා ඔයාලා ලියා ගන්න වෙලාව ඇති කියලා එහෙම අදි වුණාම කියන්න හරිද මෙතෙන්ද කියනවා මේකේ වචන ලියා ගන්න සම්පූර්ණ මේ ප්‍රකාශනවල තේරුමම ලියන්න යන්න එපා පුතේ දුවේ හරි ඔයාට අදාළ වචන you have to write you have to take down the difficult words only the difficult words අමාරු වචන විතරක් ඔයා නොදන්න වචන විතරක් ඒ වචන ගාවින් highlight කරලා ලියන්න හරි දැන් ඔයාට අමාරු prepare කියන වචන නම් අපි හිතමු කාට හරි එතකොට you have to highlight the word prepare කියන වචනේ highlight කරලා එතනින් ලියනවා prepare සකස් කරනවා හරි එතකොට prepare කියන්නේ සකස් කරනවා ඒක පාට පෑනකින් රතු හෝ රෝස වගේ පෑනකින් මේක highlight උත් කරලා මෙතන උඩින් චූටියට ලියලා තියන්න හරි එතකොට පුතේ මේක ඔයාට මාර support එකක් වේවි වැඩ ටික ඉස්සරහට කරන්න හරි අනිවාර්යෙන් ඒක එහෙම වෙනවා අපි හිතුවත් ඔයාට කරන්න පුළුවන් දෙයි මෙන්න මේක හරි අපි හිතමු මේකේ තේරුම අපි හදනවා ඔයාලගෙන් මම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේක හරි ඔයාලා අදාළ වචනේ තියෙනවා ඒ වචනේ ගාවින් ඔන්න ඔය විදියට මේ එක ගත්තා සහ ඊට පස්සේ ඔයාට පුළුවන් මේක highlight කරන්න හරි මෙන්න මේ විදියට වචනේ highlight කරනවා highlight කරලා ඔයා එතනින්ම මේ වචනේ තේරුම ලියලා තියන්න හරි හරි ඔන්න මම ආයි පොඩ්ඩක් පැහැදිලි කරගෙන යනවා ඒ ඇරෙන්න පුතේ සම්පූර්ණ මේ එකේම තේරුම ලියන්න එපා හරිද සහ අමාරු වචන සියල්ල ලියන්නත් ඕනේ එහෙම වෙලාව මදි නම් ස්පීඩ් එක වැඩි වුණොත් කියන්නේ හරි I wanted to study I wanted පුතේ want කියන්නේ උවමනයි අවශ්‍යයි කියන එක එතකොට ed තියෙනවනේ එතකොට එන්නේ I wanted මට අවශ්‍ය වුණා to study අධ්‍යයනය කරන්න and prepare ඒ වගේම සකස් කරන්න short notes කෙටි සටහන් මෙයාට එතකොට මොකක්ද ඕනුනේ I wanted to study මට ඕනුනා සකස් කරන්න and prepare ඒ වගේම අධ්‍යයනය කරන්න සහ සකස් කරන්න short notes කෙටි සටහන් ඊට පස්සේ කියනවා but නමුත් I simply had no time I simply පුතේ simply කියලා කියන්නේ සරලවම හරිද simply කියලා කියන්නේ සරලවම I simply had no time සරලවම මට වෙලාවක් තිබුණේ නැහැ ඊළඟට ෆසානා කියනවා no time වෙලාවක් තිබුණේ හරි no time වෙලාව නැහැ come on there are 24 hours පැය 24ක් තියෙනවා පුතේ there are අපි පාවිච්චි කරනවා there is there are තියෙන දේවල් ගැන කියද්දි කොහේ හරි තියෙන දෙයක් අපි කියමු there is a boy කොල්ලෙක් ඉන්නවා හරි there is a TV there's a television හරි there ඊළඟට there is එක දෙයක් ගැන නම් අපි there is ඒ වගේම there are නම් there are 24 hours පැය 24ක් තියෙනවා හරි ඊට පස්සේ there are rules and come on කියන්නේ මොකද්ද කියන එකද මොකද්ද පුතේ come on කියන්නේ නෑ come on කියන එක පුතේ අපි පාවිච්චි කරනවා මෙතනදී එයාව inspire කරන්න ඒ කියන්නේ පුතේ එයාව දිරිමත් කරන්න හරිද
no time වෙලාවක් නැහැ. අපි come on කියලා කියන්නේ පුතේ සාමාන්‍යයෙන් ඔය රේස් එකකදී වගේ come on කියලා කියන්නේ ඉස්සරහට කරගෙන යන්න. හරි. ඒ කියන්නේ යා ඒක වේගෙන් යන්න යාව දිරිමත් කරන එක. හරි. මෙතෙන්දිත් පුතේ මෙතෙන්දි come on කියන එකේ අදහස එහෙමයි. ඒ නිසා අර කරගෙන යන්න කියන අදහස ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතෙන්දි ඇත්තටම වෙන්නේ දිරිමත් කිරීමක්. හරි. no time come on. අයියෝ ඇයි එහෙම කියන්නේ? හරි ඔය වගේ අදහස් තියෙන මේකේ විවිධයි. මේකේ තියෙන අදහස් විවිධයි. මේකේ තේරුම විවිධ අවස්ථාවල විවිධයි. රේස් එකකදී අපි come on කියන්නේ පුතේ යාව ටිකක් ඉස්සරහට අරගන්න. ඒ කියන්නේ එයා ඒ කරගෙන යන දේ හැමම කරගෙන යන්න කියලා කියන්නේ. හරි. ඊට පස්සේ මේ වගේ තැනකදී අපි come on කියලා කියනවා සාමාන්‍යයෙන් දිරිමත් කිරීමක් අදහස් කරන්න. නමුත් අපි තේරුම ලියනකොට හරිද? තේරුම ලියනකොට මේකේ තේරුම ලියන්නේ ඉදිරියට කරගෙන යන්න කියන එක. එහෙම නැත්නම් ඉදිරියට එන්න කියන අදහසේදී. ඒ නිසා ලියද්දි දරුවෝ තේරුම ලියලා තියන්න ඉදිරියට කරගෙන යන්න ඉදිරියට එන්න. ඕක තමයි මේ come on කියන එකේ අදහස. හරි. හැබැයි පුතේ මේක පාවිච්චි වෙන අවස්ථා වෙනස්. ඒක හොඳට තේරුම් ගන්න. දැන් අපි කියනවා ඔයා මොනවා හරි දෙයකට පස්ස ගන්නවා. මං කියනවා අයියෝ come on ඇයි ඔහොම කියන්නේ? හරි. ඉස්සරහට එන්න. ඇයි ඔයා ওই විදියට කතා කරන්නේ? හරි. ඒක අපි මෙතනදී ඒක පාවිච්චි කරන්නේ එයාව to give some kind of inspiration. අපි යාට දෙන්නේ දිරිමත් කිරීමක්. පැහැදිලිද පුතේ? යොහන්නේ දැහුවේ? ඔව් සර් තේරුණා. හරි. සාමාන්‍ය තේරුම පුතේ මේක ලියා ගන්න ඕනේ තේරුම තමයි ඉදිරියට එන්න ඉදිරියට කරගෙන යන්න කියන එක. නමුත් මේකේ භාවිතය විවිධයි. අනිත් දරුවන්ටත් එහෙම ගැටලු තියෙනවද නැහනේ? තියෙනවා නම් අහන්න. There are 24 hours in a day. දවසකට පැය 24ක් තියෙනවා. මෙයා කියන්නේ ඒකයි. අයියෝ වෙලාව නැහැ. මොකද්ද ඔයා ඔය කියන්නේ? හරි. ඉස්සරහට එන්න කියන එක නෙවෙයි මෙතෙන්දී. නමුත් come on. අයියෝ අයියෝ එහෙම කියන්නේ. දවසකට පැය 24ක් තියෙනවානේ. මොකද්ද වෙලාව නැහැ කියන්නේ? ඔන්න ඕක තමයි මෙයා මේ කියන්නේ. හරි. රාජු කියනවා that's true. ඒක ඇත්ත. that is true කියන එක තමයි මේ that's true. ඒක ඇත්ත. true කියන්නේ ඇත්ත කියන එක. ඔව් පුතේ. ඔව් කියන්න. මට මේ පැය දින මාස සති මිනිත්තු ඒ ඔක්කොම කියලා දෙන්න පුළුවන්ද? සිංහල තේරුම ඒ කියන්නේ පුතේ පැය වලට කියන හැටි මිනිත්තු දින මාස සති අවුරුදු ඒ කියන්නේ පුතේ අහන ඉංග්‍රීසි වචන ටිකද? ඔව් සර්. ඉතින් සාමාන්‍යයෙන් පුතේ පැය දින සති මාස තා මොනවද ඕනේ? මිනිත්තු තප්පර මෙහෙමයි පුතේ. අපි සාමාන්‍යයෙන් ටයිම් රේන්ජ් එක ඒ දරුවා අහන ඒක වෙන්න ඕනේ පිළිවෙලට. සාමාන්‍යයෙන් කාලය මනිද්දී පුතේ අපි තප්පර කියන එකට කියන්නේ සෙකන්ඩ් කියලා. හරි. සෙකන්ඩ්. හරි. සෙකන්ඩ් කියලා කියන්නේ තප්පර. ඊට පස්සේ මිනිට්ස් කියලා අපි කියනවා මිනිත්තු වලට. හරි. මිනිට්ස් කියලා අපි කියනවා තප්පර. සෙකන්ඩ්ස් කියලාම ගන්නම්. සෙකන්ඩ්ස් තප්පර, මිනිට්ස් මිනිත්තු. ඊට පස්සේ hour පැය මේ පිළිවෙලට මම ලියාගෙන යන්නේ. හරි. ඊට පස්සේ day. හරි. ඊට පස්සේ week. ඒකෙන් පස්සේ month. ඒකෙන් පස්සේ year. ඔක තමයි පුතේ පිළිවෙල. හරිද? තප්පර, මිනිත්තු, පැය, පැය එකතු වෙලා දින, දිනයක්, දින එකතු වෙලා සතියක්, සතිය එකතු වෙලා මාසයක්, සහ මාස එකතු වෙලා අවුරුද්දක්. හරි? සර් එතකොට මූවමන්ට් කියන්නේ මොකද්ද පුතේ? මූවමන්ට් moment. ඔව් සර්. moment කියන්නේ පුතේ මොහොත කියන එක. හරි. ඒක ටයිම් මේ ටයිම් ලයින් එකට අයිති වචනයක් නෙවෙයි. අපි කියන්නේ ඕනම මොහොතක moment. හරි. ඒකත් පුතේ හරි. ස්පෙලිංස් මාරු කරගන්න එපා. සාමාන්‍යයෙන් දැන් මෙන්න මෙහෙම කිව්වොත්. හරි. ඕක ලියද්දි මම දැකලා තියෙනවා ගොඩක් අය ඔන්න ඕක කොහොම ලියනවා. හරි. ඕක movement. movement කියන්නේ පුතේ පියවර කියන එක. යම් කිසි දෙයක් අපි
ස්ටෙප් එකක් ඉස්සරහට කරනවා කියන්නේ මූවමන්ට් එකක්. මොන හරි ඉස්සරහට අඩියක් තියනවා, පියවරක් ගන්නවා. හරි. ඊට පස්සේ අනිත් එක කාලයේදී අපි පාවිච්චි කරන වචන තමයි මොමන්ට්, මොහොත. හරිද? ඒ නිසා ඕකෙදී මේක මූවමන්ට් එකක්, පියවරක් කියන එක. මේක මොමන්ට්. මොමන්ට් කියන්නේ මොහොත. නමුත් ලියද්දි සමහර වෙලාවට ස්පෙලිංස් ඕක මාරු කරනවා මම දැකලා තියෙනවා. හරි. එනිසා ඔන්න ඕක තමයි එන ඕඩර් එක. seconds, minutes, hour, day, week, month, year. මොකද්ද පුතේ? සිංහල තේරුම කියන්නකෝ සර්. ආයේ අර මේ ඔක්කොගෙමද? පිළිවෙලට. ඔව්. seconds කියන්නේ තප්පර. minutes කියන්නේ මිනිත්තු. hour, පැය, hours කියලා ගන්නම් පැය. ඊට පස්සේ days, දින. ඊළඟට weeks, සති. ඊළඟට months, මාස. ඊළඟට years, අවුරුදු. ඒ තමයි ඒක. ඊට පස්සේ මෙතන movement. movement කියන එක පුතේ පියවර. හරි, පියවරක් ඉස්සරහට ගන්නවා, movement එකක් යම් පියවරක් ගන්නවා. මේ moment, මොහොත. හරි. ඉස්සරහට යම් පුතේ. එතකොට මෙන්න මෙතෙන්දි කියනවා that's true. ඒක ඇත්ත. maybe. පුතේ maybe කියන වචනේ අදහස තමයි වෙන්න පුළුවන්. maybe. මොකද්ද පුතේ? මූවමන්ට් කියන්නේ මොකද සර්? movement මේකද? ඔව් සර්. movement කියන්නේ පියවර. moment කියන්නේ මොහොත. හරි. මෙතෙන්දි පුතේ තියෙනවා that's true. ලියා ගන්න true කියන්නේ ඇත්ත. that's true. ඒක ඇත්ත. maybe කියන්නේ පුතේ වෙන්න පුළුවන් කියන එක. හරිද? maybe වෙන්න පුළුවන්. අපිත් කියනවා සාමාන්‍යයෙන් ඕන වෙලාවක ඕන තරම් අපි ওই ප්‍රකාශනය පාවිච්චි කරනවා වෙන්න පුළුවන් කියන එක. හරිද? එතකොට වෙන්න පුළුවන් කියන එකට අපි කියන්නේ maybe. That's just an excuse. That's just an excuse. මෙතෙන්දි පුතේ කියනවා ඒක an excuse. excuse කියලා කියන්නේ සමාවට කාරණයක්. කියන්නේ සමාවක් කියන එක. හරි? excuse කනගාටුවක් එහෙම නැත්නම් සමාව. එතකොට that's just an excuse. ඒක සමාවක් පමණක් විතරයි. මේ just කියන එකේ අදහස විතරයි කියන එක පුතේ. ඒක සමාවක් විතරයි කියලා කියනවා. හරි? I think we waste. I think මම හිතනවා we waste. I think මම හිතනවා we waste. waste W-A-S-T-E waste කියන්නේ නාස්ති කරනවා. මං හිතනවා අපි නාස්ති කරනවා. හරි? I think we waste. මම හිතනවා අපි නාස්ති කරනවා most of our time. most of our time. ගොඩක් අපේ වෙලාව, වැඩිපුරම අපේ වෙලාව අපි නාස්ති කරනවා. ඒක තමයි වෙන්නේ කියලා කියනවා. චනිත කියනවා ඊළඟට you have a point there. you have a point there. ඔයාට එතන කරුණක් තියෙනවා ගන්න. you have a point there. my term test marks මගේ වාර විභාග ලකුණු my term test marks were not very good. ගොඩක් හොඳ වුණේ නැහැ. හරි, ඒව හොඳ වුණේ නැහැ. you have a point there. ඔයාට තියෙනවා එතෙන්දි point එකක් ගන්න. ඒ කියන්නේ මේ කාලය නාස්ති කරනවා කියන එක ගැන. my term test marks were not very good. මගේ term test එකේ ලකුණු, වාර විභාගේ ලකුණු were not very good. ගොඩක් හොඳ වුණේ නැහැ. I'll start studying from tomorrow itself. I'll start. I will කියන එක තමයි මේ කෙටි කරලා දාලා තියෙන්නේ. I'll start. මම ආරම්භ කරන්න ඕනේ කරાવી studying from tomorrow.
අධ්‍යයනය කිරීම මේක noun එක විදියට පුතේ මෙතන ing ක්‍රියාපදය යෙදෙන්නේ. හරිද? ඔය ing ක්‍රියාපදයක පුතේ තේරුම් තුනක් තියෙනවා. මම ඒක දරුවන්ට කියලා දීලා තියෙනවා ක්ලාස් එකේ ඕන තරම්. එතකොට studying කිව්වොත් අධ්‍යයනය කරමින් මින් කියලා එක තේරුමක් එනවා. ඊට පස්සේ අධ්‍යයනය කිරීම ම කියලා එක තේරුමක් ගන්නවා. මින්ම අනිත් එක මේ අධ්‍යයනය කිරීමේ ඔහොම තේරුම් තුනක් හදනවා. දැන් අපි කිව්වොත් running කියලා run කියන්නේ දුවනවනේ. එතකොට running කියන එක ගත්තොත් දුවමින් දිවීමේ ඊට පස්සේ දිවීම මින් මේම ඔන්න ඔය කියන අදහස් වලට තේරුම ගැලපෙන්න ඕනේ. මෙතෙන්දී තේරුම එන්නේ ම කියලා. studying අධ්‍යයනය කිරීම ඔය ම කියලා එන්නේ නාම පදවලට. හරිද? එතකොට I'll start මම ආරම්භ කරන්නම්. මේක තමයි ක්‍රියාව. I'll start මම ආරම්භ කරන්නම් studying අධ්‍යයනය කිරීම මං කිව්වා ම කියලා එන්නේ ing sorry ම කියලා එන්නේ ing ක්‍රියාපදයක තේරුම නාම පදයක් නම් ඊට පස්සේ මින් කියලා එන්නේ මින් කියලා එන්නේ ක්‍රියාපදයක් නම් ඒ වගේම මේ කියලා එන්නේ ඒක ඇඩ්ජෙක්ටිව් එකක් නම් නාම විශේෂණයක් නම් හරි උදාහරණයක් අපි බලමු මේක මම වචනයක් තව ලියන්නම් මෙන්න මෙහෙම ගත්තොත් හරි අපි ගත්තොත් writing කියන ක්‍රියාපදේ ඔය writing කියන එකේ අපි ගත්තොත් ඒ writing කියන එකේ තේරුම ලිවීම එකක් අපිට ඔහොම ගන්න පුළුවන්. හරි ලිවීම කියන තේරුම අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඕක ගන්න පුළුවන් ලිවීමේ කියලා. හරිද? එකක් ගන්න පුළුවන් ලිවීමේ කියලා. හරි. ඊට පස්සේ අනිත් තේරුම අපිට ගන්න පුළුවන් ලියමින් කියලා. හරි. ඔන්න ඔය ගන්න වචනවල පුතේ දුවේ මට මෙන්න මේකයි කියලා දෙන්න ඕන කරන්නේ. මෙන්න මේ විදියට අපි තේරුම ගන්නකොට මෙන්න මේ කොටස එහෙම නැත්නම් මෙන්න මේ මින් කෑල්ලෙන් ඉවර වෙන ඒවා. හරිද? මේ ලියමින් මේ මින් කියලා ඉවර වෙන්නේ ක්‍රියාපද. හොඳට මතක තියාගන්න ඒක. ඊට පස්සේ ම කියලා ඉවර වෙන්නේ නාමපද. හරි. එතකොට නාමපදයක් විදියට යෙදෙනවා නම් මෙතෙන්දී එන්නේ ම කියලා. ඒ වගේම මේ කියලා එන්නේ හරි ලිවීමේ කියන තේරුම ගලපන්නේ නාම විශේෂණ වලට. ඒ කියන්නේ adjectives වලට. උදාහරණ ගත්තොත් දැන් මට මේවා මේකෙන් පළවෙනියට ක්‍රියාවක් දාලා වාක්‍යයක් ලියන්න පුළුවන්. හරි. She is writing. අය ලියමින් sorry. She is writing. අය ලියමින් ඉන්නවා. එතකොට ඕක ලියමින් අන්න අය ලියමින් ඉන්න ඕක ක්‍රියාවක්. හරිද? ඊට පස්සේ මම ගන්නවා මෙහෙම. හරි. ඔන්න ඔතෙන්දී she has started writing. ඕකේ තේරුම ඇය ලිවීම මේ ලිවීම ආරම්භ කරලා තියෙනවා. හරි. has කියන්නේ තියෙනවා. started කියන්නේ ආරම්භ කරලා. එතකොට අපි තේරුම ගන්නවා she has started. ඇය ආරම්භ කරලා තියෙනවා. මොකද්ද? ලිවීම. අන්න subject එක තමයි මේක. verb එක තමයි has started ක්‍රියාව. සහ ඒ ක්‍රියාවට අනුව සිද්ධ වෙන්නේ මොකද්ද? object එක තමයි writing. ලිවීම. ඇය ආරම්භ කරලා තියෙනවා ලිවීම. එතකොට she is writing. ඇය ලියමින් ඉන්නවා. she has started writing. ඇය ලිවීම ආරම්භ කරලා තියෙනවා ලිවීම. හරි. මෙන්න මෙතෙන්දි මට ගන්න පුළුවන් මෙහෙම. she is doing a writing activity. මේ වාක්‍ය බලන්නකෝ පුතේ. she is doing a writing activity. අන්න එතෙන්දී ඔයාට පේනවා she is doing අය කරමින් ඉන්නවා මොකද්ද? a writing activity. අන්න එතෙන්දී පුතේ writing කියන්නේ ලිවීමේ. එතකොට writing activity ලිවීමේ ක්‍රියාකාරකමක්. එතකොට මේ ක්‍රියාකාරකම විස්තර කරනවා මේ writing කියන
වචනේ. එතකොට බලන්නකො මේ writing කියන වචනේම අවස්ථා තුනේ ಜಾති තුනක් තුන් විදියකට යෙදුනේ. හරිද? ඒ නිසා පුතේ ඔවා හරියට තේරුම් ගන්න. මොකද papers වල තියෙන points තේරුම් ගන්නකොට understanding වලදී මේ තියෙන දේවල් මාර වැදගත්. හරිනේ? ඔවා කටුසටහන් ගහ ගන්න පුළුවන්. ටියුට් එකේ අයිනෙම මං කියලා තියෙනවා දරුවන්ට පන්තියේ හිටපු දරුවෝ දන්නවා physical class එකේ. ඔය බෝඩ් වල ලියන ඒවා අයිනෙන් ලියලිය ඔය වගේ පැහැදිලි කරන ඒවා ඉංග්‍රීසි කියලා කියන්නේ පුතේ භාෂාවක්. හරිද? You have to learn 1 million, nearly 1 million words. හරිද? ඔයා පුතේ ආසන්න වශයෙන් මිලියනයක් විතර වචන තියෙනවා මේ භාෂාව ඇතුලේ. එතකොට භාෂාව perfect වෙන්න නම් ඔය මිලියනෙම ඉගෙන ගන්න ඕනේ. ඒක සරල නෑ. හරි? usages වෙනස්. But definitely you have to learn 3000 words. නමුත් පුතේ අනිවාර්යෙන් ඔය ආසන්න වශයෙන් වචන 3000ක්වත් අත්‍යවශ්‍යම වචන ඉගෙන ගන්න ඕනේ. එතකොට ඉතින් වචන 3000ද තියෙන්නේ කියලා නෑ. හරිද? ඔයාට පුතේ අත්‍යවශ්‍ය කරන ඒ කියන්නේ භාෂාව ඇතුලේ ඔයාට අදහසක් දී ගන්න අත්‍යවශ්‍යම වචන 3000කට ආසන්න ප්‍රමාණයක් අපි වර්ග කරන්න පුළුවන්. එතකොට 3000ක්. එතනින් එහා අර මිලියනයේ දක්වා යන තරමේ ඔයා ඒ ස්ටේජස් වල නතර වෙන විදිය හැටියට. හරිද? දැන් අපි ගත්තොත් vocabulary. හරිද? vocabulary is the most important thing. මේ vocabulary කියන එක තමයි වැදගත්ම දේ පුතේ දුවේ. හරිද? මොකද මේ grammar points දැන් present tense එක දැන් කියලා දුන්න චුට්ටකට කලින් subject එක present verb object. ඉතින් පුතේ present verb වර්තමාන ක්‍රියාවක් දාන්න ක්‍රියාපද ටික දැනගන්න එපා. හරි? එතකොට regular irregular verb list එකේ irregular list එකේ වචන 200ක් විතර තියෙනවා. හරි? 3000න් ඔන්න අත්‍යවශ්‍යම 200ක් තමයි මේ irregular verb list එකේ තියෙන ඒවා. ඊට පස්සේ මේ පේන දේවල් වලට කියන nouns වලට සහ අනෙක් ක්‍රියාපද. හරි? nouns and verbs ඔයා ස්ටඩි කරන්න ඕනේ. එතකොට ඔය ටික තමයි ආසන්න වශයෙන් ඔය 3000ක් කියලා තියෙන්නේ. හරි? ඊළඟට ඉතින් grammar points ව්‍යාකරණ කාරණා. දැන් writing කියන වචනේවා එකයි. හරි? ඔය 3000ටයි තියෙ එක වචනයක් writing. හැබැයි පුතේ writing කියන එකේ තේරුම් තුනයි භාවිතයන් තුනයි. ඔයාලට පේනවනේ. ඒ නිසා ඕක හරි complicated. complicated කියන්නේ සංකීර්ණයි. එතකොට මේ සංකීර්ණ දේ පුතේ ඔයාට ලේසියට ගන්න පුළුවන්. හරි? මේවා අමාරු නෑ. දැන් මේ කොටස් චුට්ට අද දවසේ මේ බලන්න මේ නිකම් ඡේදයක් කතා කරනව නෙවෙයිනේ. හරි? කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මුකුත් ලියා ගන්න නැති ඊට පස්සේ මේ දේවල් අවධානයෙන් අහන් ඉන්නේ නැති දරුවෙක්ට හිතෙන්න පුළුවන් යකෝ මේ පේලි තුන සාකච්ඡා කරන්න මෙච්චර වෙලා ගියාද දැන් වෙලාව පුතේ 5ට හරියට ක්ලාස් එක ගත්තේ 5යි මම මේක පටන් ගනිද්දි එතකොට දැන් වෙලාව 5:51යි එතකොට විනාඩි 51ක් පුරාවට මොකද්ද මේ පේලි 3-4ද සාකච්ඡා කරේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් හැබැයි පුතේ නෑ knowledge කියලා කියන්නේ දැනුම කියලා කියන්නේ අපි මේ කතා කරපු හැමදේම එකතුව මේ තේරුම් මේ වචන ඊට පස්සේ මේ තියෙන ටෙක්නික්ස් මේ විදිහේ තේරුම් ගන්න විදිහ අනම්මනම් ඔක්කොම තමයි පුතේ මේ අපි ඉගෙන ගන්න. හරි. ඒ නිසා මම comprehension එකක් පැහැදිලි කරනවා කියලා කියන්නේ නිකම්ම ඡේද කියවලා ඒකේ තේරුම කියලා දීලා ඉස්සරහට යනවා කියන එක නෙවෙයි. හරි. ඒ ඇතුලේ ඉංග්‍රීසි වල ගොඩක් දේවල් මතක් කරන්න මම උත්සාහ කරනවා. ඒ නිසා ඒව ගන්න. මොකද grammar points කරද්දි දරුවෝ දන්නවා දැන් පහුගිය සති දෙකම අපි letter writing. එතකොට දැන් මේ පාඩමේ ඊළඟට තමයි letter writing තියෙන්නේ. හැබැයි අපි ඒක දැන් complete කරලා ඉවරයි. ඒ නිසා කලින් වීඩියෝස් ටික බලන්න notes ලියා ගන්න ඒ අභ්‍යාස කරන්න ඒවා perfectly තියෙන්න ඕනේ පුතේ. මොකද කිසිම දෙයක් ඔයාලට අඩුවක් කරන්නේ නැහැ. හැමදේම පැහැදිලි කරනවා දෙනවා. හරි. That's true. Maybe that's just an excuse. I think we waste most of our time. මං හිතනවා අපි අපේ වැඩිපුර වෙලාවක් නාස්ති කරනවා. චෙනිත කියනවා you have a point there. අන්න එතෙන්දී ඔයාලට ගන්න පොඩි point එකක් තියෙනවා. My term test marks were not very good. මගේ term test එකේ ලකුණු එච්චර හොඳ වුණේ නැහැ. I'll start studying from tomorrow itself. පොතේ මෙන්න තව වැදගත් දෙයක් තියෙනවා කියන්න. මේ itself කියන වචනය දානවා අපි ඔය කතා කරන දවසේම කියන අදහස හංගවන්න. හරිද? කතා කරන දවසේම. දැන් අපි ගත්තොත් පුතේ වචනයක් මම ගන්නවා මෙහෙම එකක්. හරි. එන්න මෙතනින් මම ගන්නවා today itself. Today itself. Today itself කියලා කියන්නේ අදම කියන එක පුතේ. මේ කියන්නේ මේ අද දවසේම today itself. දැන් මෙතන තියෙන වචනේ තමයි tomorrow itself. හරි. Tomorrow itself. Tomorrow itself කියන්නේ පුතේ හෙටම. හරි. හෙට දවසෙන්ම tomorrow itself. හරි මං කිව්වොත් එහෙම yesterday itself
හරි මම ඒක මෙතෙන්ට ගන්නවා මම එහෙමම කියනවා yesterday itself කියන්නේ ඊයේම හරි ඒ නිසා දරුවෝ කතා බහේදී මේවා යොදා ගන්න නැහැ ලියන්න ගියාම මේ වගේ එකක් ආවම් බයයි හරි ඒ නිසා අපි ඔය itself කියන වචනේ දාලා හදනවා යම්කිසි දවසක් නම් ඒ දවසේම කියන අදහසේදී හරි on Monday itself එතකොට අපි කියන්නේ සඳුදා දවසේම හරි on Monday itself සඳුදා දවසේම මේක කරන්න you have to complete this work Monday itself ඔයා මේක අනිවාර්යෙන් සම්පූර්ණ කරන්න ඕනේ සඳුදාම හරි යන් ඒ වගේම today itself අදම tomorrow itself හෙටම yesterday itself ඊයේම හරි ඊට පස්සේ අපි කියනවා 20th day itself 20 වෙනි දවසේම ඒ කියන්නේ 20 වෙනි යට එන දවසේම ඔයා මේක කරන්න ඕනේ හරි ඒ නිසා ඔය ඔබතේ අනිද්දාම කොහමද? අනිද්දාම කිව්වොත් උදේ අපි කියන්නේ the day after tomorrow එහෙමනේ එන්නේ අනිද්දාට කියන්නේ tomorrow හෙටට පස්සේ දවසේ එතකොට එන්නේ the day after tomorrow itself ඒක ටිකක් දිගයි අනිද්දාම කියලා කිව්වොත් අපි කියන්නේ the day after tomorrow අනිද්දාට අපි කියන්නේ ඔහොමයි හරි the day after tomorrow අනිද්දාම කියන අදහස ගන්න අපි එකතු කරනවා වචනේ itself the day after tomorrow itself අනිද්දාටම ඔයා මේක කරන්න ඕනේ ඊට පස්සේ දැන් අපි හිතමු ඊයට කලින් දවස කියලා එතකොට එන්නේ the day before yesterday ඊයට කලින් දවසෙම the day before yesterday ඔය විදියට හරි පෙරේදම කියන එක තමයි පුතේ මම කිව්වේ හරි ඊයේ නෙවෙයි පෙරේදම කියන එක අපි කියන්නේ the day before ඇයි දැන් ඊයට කලින් දවසේනේ එතකොට එන්නේ the day before ඊයට කලින් දවසේ the day before yesterday හරි the day before yesterday itself හරි ඕකෙන් හදන්න පුළුවන් සීමාව ඔක්කොම ඔච්චරයි පුතේ දැන් ඒ අරින්න අපි අර විදියට දානවා සඳුදා මංගහරුවාදා මොතනින් එහා තියෙන දවස් ගැන ওই විදියට අපිට කියන්න බෑ හරි ඒ නිසා මෙන්න මේ දේවල් ටික මේ පොයින්ට්ස් ටික හරියට ගන්න ඒ නිසා මේවා මතක තියාගන්න හරි සර් ඔව් අඟහරුවාදත් පන්තිය දාන්න බැරිද? අඟහරුවාදත් ඔයාලට දාපු ටයිම් එක මොකද්ද පුතේ? ඒ ටයිම් එකේ මං හිතන්නේ මට ඔෆිෂියලි ටයිම් එකක් නැහැ. පුළුවන්. ගොඩක් දුරට මේ එන සතියේ ඉඳලා පුළුවන් වෙයි. හරි මම ඒක මැනේජ් කරගත්තා. මොකද දැන් ඕකේ පුතේ ගැටලුව තියෙනවා එක්ස්ට්‍රා දේස් දානකොට අපි දැන් අනිත් ඉස්කෝල මට්ටමේ තියෙන දේවලුත් කරන්න ඕනේනේ. ඒකේ තියෙන ටයිම් තියෙනවා. හරි. මොකද පුතේ? පන්ති තියෙන සර් අඟහරුවාදා. අඟහරුවාදා උදේද? උදේ තියෙනවා මල්ලිට හවස තියෙන ඉස්කෝලේට. හා හා. ඒ කියන්නේ පුතේ උදේ කියන්නේ අපි ක්ලාස් එක දාලා තියෙන මේ ටයිම් එකටමයි. සාමාන්‍යයෙන් පාන්දර 5ට පන්තිද? 5ට නෑ සර් 7ට පටන් ගන්නෙ. ආහා එතකොට ඉවරයි. හරි ක්ලාස් එක තිබුණොත් එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ ඇරෙන්න බලමු. මේ සතියේ ඉඳලා කොහමදත් දැන් 7 වසර දවස් දෙකම පටන් ගත්තා. ඊට පස්සේ 11 දවස් යනවා ඒගොල්ලන්ට සෙමිනාර් සෙට් එකක් යනවනේ. අනිත් සෙමිනාර් එක යනවා මේ සතියේ. එතකොට එහෙම තියෙනවා. දැන් ඔයාලා තමයි ඊළඟට පටන් ගන්න තියෙන්නේ. මොකද 7 8 9 පන්ති 3 තමයි දැනට හදන්න තියෙන්නේ. හරි. ඒ නිසා අපි බලමු. හරි. අපි හිටියේ you have a point there. ඔයාට තියෙනවා මෙතන පොඩි point එකක්. කරුණක් තියෙනවා ඔයාට ගන්න. I'll start studying from tomorrow itself. හරි. මම කියනවා මං හෙටම වැඩ පටන් ගන්නවා. හරි. ඔන්න ෆසාන කියනවා මම බෝඩ් එක මකනවා පුතේ. මේ වචන ලියාගෙන ඉවරයි කියලා මං හිතනවා. මොකද ඉඩ නැහැ. හරි. අපහැදිලි. ඊට පස්සේ ඔන්න ෆසාන කියනවා yes better late than never. හරි අන්න පුතේ ප්‍රකාශනයක්. better late than never. මේකේ අදහස තමයි නොකර ඉන්නවට වඩා පරක්කු වෙලා හරි කරන එක හොඳයි කියන එක. හරිද? නොකර ඉන්නවට වඩා පරක්කු වෙලා හරි කරන එක හොඳයි. තේරුම ලියා ගන්න. better late than never. හරිනේ? better late than never. ඒ කියන්නේ පුතේ නොකර ඉන්නවට වඩා හරි නොකර ඉන්නවට වඩා පරක්කු වෙලා හරි කරන එක හොඳයි.
හරි. Let's have a plan and start. Let's have a plan. අපි හදාගමු plan එකක් සැලැස්මක් and start studying from tomorrow. And start studying from tomorrow. ඒ වගේම and start studying වැඩ පටන් ගමු from tomorrow. හෙටම. හරි. අපි plan එකක් හදාගමු හදලා හෙටම වැඩ පටන් ගමු කියලා ඔන්න කියනවා. හරි. ඒකෙන් පස්සේ ඔන්න කට්ටිය කතා වෙනවා මිහිමාලි කියනවා have a plan and study. have a plan and study මේ සැලැස්මක් ගහලා වැඩ කරන්න මේගොල්ලෝ අහන්නේ පුතේ එහෙමයි. හරි. have a plan and study මේ plan එකක් ගහලා ඉගෙන ගන්න වැඩ කරන්න. හරි. you have got to be kidding. හරි. පුතේ මෙතෙන්දි මේ අදහස තමයි ඔය kidding කියන්නේ විහිළුවට ගත්ත කියන එක. ඒ කියන්නේ ඔයා මේ මෙතන විහිළුවක් කරගත්තද මේක කියලා අහනවා. ඒ කියන්නේ පුතේ plan එකකට කවදාවත් වැඩක් කරෙන්නේ නැතුව ඇති. හරි. මොකද kidding කියන්නේ විහිළු කරනවා කියන එක. ඔයා විහිළු කරන්න තියාගත්තද? ඔක තමයි මේ අහන්නේ. You have got to be kidding. හරි. ඔයා විහිළු කරන්න හදනවාද? හරි. එතකොට මේකේ අදහස පුතේ දැන් අපි plan එකක් ගහනවානේ. දැන් දරුවෝ ගොඩක් වෙලාවට ඉතින් ඔය වගේ ඒවා ආවට පස්සේ කතා කරන්න නැතුවත් බෑ. හරි. ඉතින් හැබැයි පාඩමට අදාළව පාඩමෙන් පිට අපි මුකුත්ම කතා කරෙත් නැහැ. හරි. දැන් සාමාන්‍යයෙන් දරුවෝ හිතනවා පුතේ plan එකක් කිව්වම time table එකක් හදලා හරි එහෙම වැඩ පටන් ගන්න ඕනි කියලා. හැබැයි මම දරුවන්ට කියන දේ තමයි මම 10 11 6ටත් කියන්නේ time table එකක් හදන්න එපා කියලා. හරි. time table එකක් හදන්න එපා. හරිද? මොකද අපි time table එකක් හදාගත්තම පුතේ අපි හිතමු මේකට අනුව වැඩ කරනවා පෙළඹෙනවා. හරි. එහෙම පෙළඹුණොත් ඔයාට යම් කිසි වෙලාවකදී ඒක කරගන්න බැරි වුණොත් හරිද? ඔයා ස්ට්‍රෙස් වෙනවා. ඒ කියන්නේ ඔයා පීඩනයකට ලක් වෙනවා. ඒක පළවෙනි කාරණාව. සහ පොතේ ටයිම් ටේබල් එකකට වැඩ කරනවට වඩා මම හිතන්නේ මම රෙකමන්ඩ් කරන දේ තමයි ඔයා ගන්න ඔයාට තියෙන වැඩ ටික දවසේ. හරි දවසක් පටන් ගන්නකොට දවසේ තියෙන වැඩ ටික. එහෙම නැත්නම් ඔයාට දැන් අපි හිතමු ප්ලෑන් කරන්න අවශ්‍ය නැහෙනේ. ඔයාට ලැබෙනවා විවේකයක්. ඔයාට ලැබෙනවා පාඩම් කරන්න ටයිම් එකක් ගෙදර ඇවිල්ලා කාලා බීලා පැය භාගයක් ඉඳලා අපි හිතමු එහෙම. ඒ ලැබෙන වෙලාවේදී පුතේ to do list එකක් තියාගන්න. to do list එකක් කියන්නේ කළ යුතු වැඩ අනුපිළිවෙලට මතකේ තියාගන්න. හරි. එතකොට විද්‍යාව පාඩම් කරන්න තියෙනවා නම් පුතේ ඒ කොටස පාඩම් කරන්න ගන්න. ඔකට අමුතුවෙන් ටයිම් ටේබල් එකක් ඕනද? දැන් අපි හිතමු ඔයාට හෙට පන්තියට කරගෙන යන්න වැඩක් assignment එකක් තියෙනවා. දැන් අද ඉස්කෝලේ තියෙනවා. අද වැඩේ ඉස්කෝලේ assignment එක දෙනවා. ඔයාට ටයිම් ටේබල් එකේ දාලා තියෙන්නේ විද්‍යාව පාඩම් කරනවා කියලා විනාඩි 45යි. හරි අද ගෙදර ඇවිල්ලා ඉස්කෝලේ ඇවිල්ලා පාඩම් කරනවා කියලා දාලා තියෙන ඔච්චරයි. හැබැයි 45න් වලට ඔක කරන්න බෑනේ. ඒ නිසා පුතේ එහෙම බොරු ටයිම් ටේබල් හදන්න එපා. හරි ඒ නිසා එහෙම නෙවෙයි සමහරු ටයිම් ටේබල් එකක් හදන්න කිව්වම පුතේ දත් මදිනවා, නැගිටිනවා, වොෂ් එක දාගෙන එනවා, මේ වෙලාවට කනවා. අර කන්න අම්ම චුට්ටක් දෙන්න පරක් වුණොත් ඔක්කොම ඉවරයි. හරි. ඒ නිසා පුතේ එහෙම ඒව නෙවෙයි මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ. ඔයා to do list එකක් හදාගන්න. ලැබෙන ඔයාට දැනෙනවානේ මේ මට වැඩ කරන්න පුළුවන් වෙලාවක් කියලා මේක. ඒ හැම වෙලාවකම වැඩ කරන්න. හරි ඕක තමයි සාර්ථකම විදිය. මොකද ටයිම් ටේබල් හදනවා කියන එක දැන් ගොඩක් අය පුතේ කියන්නේ ටයිම් ටේබල් එකක් හදාගන්න වැඩ කරන්න කාලසටහනක්. හරි එහෙම එකක් නෑ පුතේ. ඔයා තියෙන ලිස්ට් එක to do list එකේ හැටියට ඔයා වැඩ කරන්න. එතකොට මෙතෙන්දිත් මෙයා කියන්නේ ඒකයි. have a plan and study මේ සැලැස්මක් ගහලා වැඩ කරන්න. හරි. you have got to be kidding. ඔයා මේ විහිළු කරනවද කියලා අහනවා. I planned many things. මෙන්න මෙයා කියන දේ. I planned මම සැලසුම් කළා many things ගොඩක් දේවල්. but most of them were not successful. But most of them නමුත් ඒවයින් ගොඩක් were not successful. සාර්ථක වුණේ නැහැ කියලා මෙයා කියනවා. ඔන්න රාජු කියනවා remember මතක තියාගන්න the lesson in the grade 8 English textbook. මතක තියාගන්න the lesson in grade 8 English textbook. අටවසරේ පළවෙනි පොතේ පළවෙනි පාඩම ඔයාලට මතක ඇති. remember කියන්නේ පුතේ මතක තියාගන්න. මෙතෙන්දි නම් ඕක විධානයක්. සාමාන්‍යයෙන් remember කියන්නේ මතක තියාගන්නවා. මතක තියාගන්න the lesson මොකද්ද පුතේ? successful සාර්ථක. successful සාර්ථක. එතකොට කියනවා remember the lesson in grade 8 English textbook. අටවසර අච්චුපතේ දෙවිච්ච පාඩම මතක තියාගන්න ඉංග්‍රීසි අච්චුපතේ. plan the work වැඩේ සැලසුම් කරන්න. work the plan සැලැස්මට අනුව වැඩ කරන්න. හරි ඒක හරි පුතේ. හරි හැබැයි මෙතෙන්දී අදහස මේ කාලසටහනකට අනුව වැඩ කරනවා කියන එක නෙවෙයි. හරි සහ plan the work the plan
වැඩක් කරද්දී පොඩි සැලැස්මක් ගහ ගන්න. මම මේක මෙන්න මේ විදිහට මෙහෙමයි කරන්නේ. සහ ඒ ගහන සැලැස්ම හැටියට වැඩ කරන්න. සහ ඒ ටයිම් ෆ්‍රේම් එක අපි කියනවා ඒ කාල රාමුව. ඔයා බලාපොරොත්තු වෙනවා නම් අසයින්මන්ට් එක පැයක් ඇතුළත ඉවර කරන්න. මේ පැය ඇතුළතදී ඔයානේ දන්නේ ඔයාට පුළුවන් ද බැරිද කියලා. හැබැයි කලින් යොදාගත්ත වෙලාවකට ඒක කරන්න බෑ. ඔයා දාලා තියෙන විනාඩි 45යි ඔය 45න් කරනවා කියලා හදාගන්න එපා. වැඩේට අවශ්‍ය කාල සීමාව ඔයා පොඩ්ඩක් ප්‍රෙඩික්ට් කරන්න. හරි. පොඩ්ඩක් හිතලා පුරෝකථනය කරන්න. predict කරලා ඉවර වෙලා you have to plan to finish the work according to the frame, according to the time. හරි. ඔයාට ඕන කරන වෙලාවෙදී වෙලාවේ හැටියට ඒ කියන්නේ ඔයාට දැන් වැඩේ කරන්න පැය දෙකක් යනවා කියලා ඔයා plan කරනවානේ. මට මේකට මෙච්චර යනවා මේකට මෙච්චර යනවා. ඒ පැය දෙක ඇතුළතදී වැඩේ ඉවර කරන්න. අන්න එහෙම plan කරනවා කියන්නේ පුතේ ඒකයි. හරි. and Fazana කියනවා ඊළඟට yes that's true. ඔව් ඒක ඇත්ත. You have to not only plan the work. අන්න ඔයා කියන්නේ you have to not. ඔයා කරන්න ඕනේ නැහැ only plan the work. වැඩේ සැලසුම් කිරීම පමණක්. මෙන්න වැඩේ the work plan සැලසුම් කරනවා. වැඩේ සැලසුම් කරන එක පමණක් only කියන්නේ ඒකයි. ඊට පස්සේ have to not කරන්න ඕන නැහැ you ඔබ. ඒ කියන්නේ ඔයා වැඩේ සැලසුම් කරන එක විතරක් කරන්න ඕනේ නැහැ. but also work the plan. එසේම නමුත් එසේම work the plan සැලැස්මේ හැටියට වැඩ කරන්න. and that's what we are going to do from tomorrow. and that's what අන්න ඒකයි and that's what මොකද්ද we are going to do අපි කරන්න යන්නේ we are going to. පුතේ මේ going to කියන ෆෝම් එක පාවිච්චි කරනවා. හරිද? going to කියන ෆෝම් එක පාවිච්චි කරනවා අපි ඉංග්‍රීසි භාෂාවේදී. හරි ඉංග්ලිෂ් වල අනාගතේ අපි plan කරපු දෙයක් ගැන කතා කරද්දී අනාගතේ අපි plan කරපු දෙයක් ගැන කතා කරද්දී අපි පාවිච්චි කරනවා ඔය going to කියන ෆෝම් එක. එතකොට අපි කිව්වොත් අපි හෙට උත්සවයක් සමරන්න යන්නේ. එනිසා අපිට කියන්න පුළුවන් we are going to celebrate the function. නැත්නම් celebrate the festival. we are going to celebrate the festival. අපි උත්සවයක් සමරන්නයි යන්නේ. ඔන්න ඔය විදිහට අපිට ඕක ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ කියනවා we are going to complete the activity. අපි ක්‍රියාකාරකම සම්පූර්ණ කරන්නයි යන්නේ. we are going to ඇම්මිසා එක්ක going to. හරි. ඇම්මිසා එක්ක going to පාවිච්චි කරනවා අපි අනාගතේ කරන්න ඉන්න දෙයක් ගැන කියද්දී. and that's what we are going to do from tomorrow. අන්න ඒකයි අපි හෙට ඉඳලා කරන්න යන්නේ. හරි. ඕක තමයි පුතේ පාඩම. හොඳ දරුවෝ ටික වගේ ඉක්මනට answers දාන්න මේවට. activity 2 read the conversation and answer the questions. මේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. ඊට පස්සේ talking about future events grammar point එකක් තියෙනවා පොඩි. ඒක අපි කතා කරමු. මේ ප්‍රශ්න ටිකට උත්තර ඉක්මනට ලියන්න. හරි. ඊට පස්සේ පුතේ අනිත් කාරණාව දරුවෝ පන්තියට මේ 5ටම එන්න බලන්න. මොකද දැන් වෙනකොට 68ක් 69ක් විතර සීමාවකට ඇවිත් තියෙනවා. 70 සීමාවේ තියෙනවා. හැබැයි මේ 70 සම්බන්ධුනේ පුතේ ටිකක් ප්‍රමාද වෙලා. මම හිතුවේ ගැටලුකාරී කියන්නේ කරන්ට් එක නැහැ කියලා දරුවෙක් කියලා තිබ්බේ. ඒ වගේ නිසා අද පාටිසිපේෂන් අඩු වෙයි කියලා. නමුත් පුතේ පාටිසිපේෂන් හැදුණා. හැබැයි හැදුනේ චුට්ටක් පහමාර කිට්ටු වෙද්දි. හරි. ඒ කියන්නේ පැය භාගයක් පොඩ්ඩක් නැගිටින්නේ චුට්ටක් පරක් වෙලා. ඉතින් දරුවෝ මම යෝජනා කරනවා පුළුවන් තරම් නැගිටින්න උත්සාහ කරන්න කියලා. හරි. මොකද පුතේ අපි ඉස්කෝලේ යන කාලෙත් ඒ ටයිම් එකටම නැගිට්ට. මොකද එහාට ගිහිල්ලා යන්න පාඩම් වැඩ තිබුණොත් ඊටත් කලින් නැගිට. ඉතින් දැන් කියලාත් පුතේ වෙනසක් නැහැ. දැනටත් මම සති දවස් 7ම වගේ ওই ටයිම් එකට නැගිටිනවා. ඉතින් හෙට අනිද්දා අනිද්දා ඊටසේ අද ඒ නිසා 7ම වගේ ගොඩක් දුරට හැරෙනවා. හරි. ඇත්තටම මම නැගිටින්න පොඩ්ඩක් පරක් වෙන දවසක් කියලා එකක් නැහැ. හැමදාම මේ ටයිම් නැගිටලා ක්ලාස් එකක් උදේ තියෙනවා. ඉතින් ඒක කරනවා. ඒ නිසා සහ උදේ තිබිච්ච එක ක්ලාස් එකක්වත් මේ වෙනකන් කිසිම හේතුවක් නිසා පුතේ නැවැත්තුවේ නැහැ. හරිද? මොකද මට රැට පොඩි ගැටලුවක් තියෙනවා ක්ලාසස් වල නෙට්වර්ක් ප්‍රශ්නයක්. ඒ හැරෙන පාන්දරට ඒ ගැටලුව නැති නිසා
එක ක්ලාස් එකක්වත් පාන්දර තිබිච්ච නතර වුණේ නැහැ. හරි. ඒ නිසා පුතේ ඔයාලත් වෙලාවට ක්ලාස් එකට ජොයින් වෙන්න කියලා පොඩි රික්වෙස්ට් එකක් මම කරනවා. හරි. අපි ඉක්මනින් දරුවා ලියලා ඉවර ඇති කියලා මං ගෙස් කරනවා. Hari. Let's discuss the answers. First one, what are the students talking about? What are the students talking about? මොකද්ද පුතේ මේ ශිෂ්‍යෝ ටික plan කරේ? ඒ කියන්නේ මේ කතා කරමින් හිටියේ. ඒගොල්ලෝ කතා කරමින් හිටියාලගේ ඔව් vacation එක ගැන. එනිසා පුතේ answer එක අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන්. They are talking about their vacation. They are talking about their vacation. Answer එක පුතේ මෙන්න මෙතන පළවෙනියටම තියෙනවා. හරි. මෙතින් මෙන්න මෙතන තියෙනවා we are talking about our vacation කියලා. ඒ නිසා අපි උත්තරේ ලියද්දි මේ we කියන එක our මේ they වෙනවා සහ our කියන එක their වෙනවා. එතකොට they are talking about their vacation. එනිසා ඒක highlight කරන්න. හරි. They are talking about their vacation. ඒව මාක් කරගෙන answers ටික හදාගන්න. හරි. ඊට පස්සේ ඊළඟ එක තියෙනවා ඊළඟ ප්‍රශ්නේ write two things Raju did during the vacation. Write two things. දේවල් දෙකක් ලියන්න කියනවා. Raju did Raju කරපු during the vacation. නිවාඩු අතරතුරේ Raju කරපු දේවල් දෙකක් අහනවා. හරි. දේවල් දෙකක් අහනවා. ඒක එකක් තමයි පුතේ පළවෙනි එක මෙන්න මෙතන තියෙනවා රාජු කරපු දේවල් ටික. In my case කියලා මෙන්න මෙතන තියෙනවා. මේ තියෙන රාජු කරපු දේවල්. හරි. He managed මේ හැම එකක්ම පුතේ he කියලායි එන්න ඕනේ. මොකද මේවා ඔහු කරපුවා කියලා තියෙන්නේ. එතකොට he managed to do many things. මෙන්න පළවෙනි එක he planted vegetables in his home garden. ඊළඟට he watered them every day. He finished all his homework. එයා ඉවර කරා ඔක්කොම එයාගේ ගෙදර වැඩ his homework and read 3 books. ඒ වගේම පොත් 3ක් කියවුවා. He managed to visit the planetarium too. ග්‍රහලෝකාගාරය බලන්න යන්නත් එයා වැඩේ හදාගත්තා. එනිසා මේ හැම එකක්ම he වෙනවා මෙතන. ඊට පස්සේ මෙතන his වෙනවා. මෙතන he වෙනවා. ඒ වෙනස් වෙන්න ඕනේ දේවල් මතක තියාගන්න. හරි. ඊළඟට who couldn't go anywhere during the holidays? Who couldn't go? යන්න බැරි උනේ කාටද කියලා අහනවා. Anywhere කොහෙවත් during the holidays. During the holidays නිවාඩු දවස්වල කොහෙවත් යන්න බැරි වෙච්ච කෙනා කවුද? මිනිමලි
yes, මිහිමාලි. මෙන්න මෙයාට තමයි යන්න බැරි වුණේ. answer එක මිහිමාලි. මිහිමාලි කියනවා. මිහිමාලි මේ කියන්නේ I tidied my room but couldn't go anywhere. නමුත් කොහෙවත් යන්න බැරි වුණා. මිහිමාලි තමයි උත්තරේ. ඊළඟ එක what did Chenita want to do during the vacation? චෙනිතට මොකද්ද කියලා අහනවා නිවාඩු අතරතුරේ කරන්න ඕනුනේ. හරි. චෙනිතට මොකද්ද කරන්න ඕනුනේ? Study and prepare the short He wanted to study and prepare short notes. Very good. Here is the answer. මෙන්න තියෙනවා උත්තරේ. චෙනිත කියනවා I wanted to study and prepare short notes but I simply had no time. එයාට කරන්න ඕනේ වුණ දේ ඔන්න ඔච්චරයි. එතකොට I කියන එක he වෙනවා. He wanted to study and prepare short notes. He wanted to study and prepare short notes. හරි. ඊළඟ එක why couldn't he do what he had planned? ඇයි කියලා අහනවා. ඔහුට බැරි වුණේ සැලසුම් කරපුවා කරන්න. ඒකේ උත්තරේ තිබුණා he had simply no time. එතනම උත්තරේ තිබුණා. මෙන්න තියෙනවා. He simply had no time. He simply had no time. ඊළඟ එක who says the following? පහත අදහස් කවුද කිව්වේ කියලා අහනවා. මට දරුවෝ කවුරු හරි උත්තර ටික කියන්න. Why do vacations end so fast? කවුද පුතේ මේක කිව්වේ? මිහිමාලිද? හරි. මිහිමාලි. Okay, මිහිමාලි. Then I simply had no time. ඒකත් මිහිමාලි. Sorry, චෙනිත. කලින් එක ආවේ චෙනිත. හරි. ඊළඟට there are 24 hours in a day. දවසකට පැය 24ක් තියෙනවා. Yes, Fazana. And then better late than never. Yes, Fazana. Okay, good. හරි. ටියුට් එක තියෙන දරුවන්ට පුළුවන් මේ කොටස මෙතනම ලියා ගන්න. ඉඩක් තියෙනවා තරමක ඉඩක්. ගොඩාක් දේවල් කියන්න නැහැ. එකයි තියෙන්නේ. ඊට පස්සේ ඉඩ නැති දරුවන්ට පුළුවන් තමන්ගේ ලියන පොතේ. ඒ කියන්නේ ටියුට් එක නැති කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ ලියන පොතේ මේක නෝට් එක දාගන්න. ඉක්මනින් ටියුට් එක ගන්න. හරි. පස්වෙනි එකට කියන්න. මොකද පුතේ? පස්වෙනි එකලුත් පස්වෙනි එක ඇහුන්නේ නැහැ සර්. පස්වෙනි එක කියන්නේ පුතේ ප්‍රශ්නය why couldn't he do what he had planned? ඇයි යාට ඒ ටික කරගන්න බැරි වුණේ කියලා අහන්නේ. ඒකට උත්තරේ පුතේ he had no time. He simply had no time. එයාට සරලවම වෙලාවක් තිබුණේ නැහැ. ඒකයි කරගන්න බැරි වුණේ. හරි. අපිට තියෙනවා පුතේ කතා කරන්න කොටස් කීපයක්. කොහොමද future events අනාගත ඉසව් කීපයක් ප්‍රකාශ කරන්න කියන එක. හරි. Now look at the board. Okay, තියෙනවා talking about future events. අනාගත ඉසව් පිළිබඳ සාකච්ඡා කරන්න තියෙන්නේ. කොහොමද සාකච්ඡා කරන්න කියන එක පොඩ්ඩක් ඉගෙන ගන්න තියෙන්නේ. මාතෘකාව දීලා තියෙනවා. නැති දරුවෝ ලියා ගන්න මාතෘකාව talking about future events. මෙන්න මේ කොටස. හරි. Talking about future events. This is the topic. Talking about future events. Talking about future events. අනාගත ඉසව් පිළිබඳ කතා කරන විදිය තමයි අපි කතා කරන්න හදන්නේ. Talking about future events. සිංහල අදහසත් ඕන ලියා ගන්න.
අනාගත ඉසව් ප්‍රකාශ කිරීම. අනාගත ඉසව් ප්‍රකාශ කිරීම. Talking about future events. Hari. In this lesson, we have to talk about two grammar parts. අපිට grammar parts දෙකක් මෙතෙන්දි කතා කරන්න තියෙනවා පුතේ දුවේ. එකෙන් පළවෙනි එක අපි අනාගතය ගැන ප්‍රකාශ කරන්න ඉන්න දේවල් අනාගත ඉසව්වක් ගැන ප්‍රකාශ කරනවා නම් අපිට ගන්න පුළුවන් පළවෙනිම එක තමයි පුතේ future tense කියලා කියන්නේ. හරි. future tense. ඊට පස්සේ දෙවැනියට වැදගත්ම මූලිකම ක්‍රමය තමයි අර be plus going to කියන form එක. හරි. be plus going to මේක තමයි ක්‍රමේ. be කියලා කියන්නේ ඔය දරුවන්ට මම කිව්වා be verbs කලිනුත් මම දැම්ම am is are was were කියන එක. එතකොට මෙතෙන්දී අපි ඒක ගන්නවා අනාගතේ ගැන ප්‍රකාශ කරන වෙලාවේදී අපි ගන්නේ am is are. හරි. am is are. ඔය වචන තුන තමයි යන්නේ. එතකොට be plus going to form. ඔන්න ඔය කියන දෙන්න ගැන තමයි අපි මූලිකව කතා කරන්නේ. අනාගත කාලය ගැන කියද්දි future tense එක අනාගත කාලය කියන එක කොහොමද තියෙනවා. ඒකෙන් පස්සේ be plus going to form. මෙන්න මේක අපි කතා කරනවා going to. මොකටද කරන්නේ කියන එක. හරි. ඒකෙන් මම මුලින්ම කැමති මෙන්න මේක කතා කරලා ඉන්න. ඒ නිසා දරුවෝ අනුමාත්‍රිකාවක් විදියට දාගන්න. හරි. number 2 කියන එක දාන්න අවශ්‍ය නැහැ. ඔතන රූලේ පහලින් දාගන්න. be plus going to කියලා. හරි. be plus going to කියලා අනුමාත්‍රිකාවක් දාගන්න. සර් future tense කියලා ලියාගන්නේ. එපා පුතේ. ඒක දැම්ම ලියන්න එපා. ඒක අපි කතා කරද්දි ලියමු. දැනට මාතෘකාව be plus going to form. ලියලා ඉවරයි නේද පුතේ? හරි. දැන් බලන්න පුතේ. ලියා ගන්න මෙන්න මෙහෙම ඊට පහලින් we use be plus going to කියන එක form to talk. මොකද්ද පුතේ? ලියා ගන්නද? ඔව් ලියා ගන්න පුතේ. We use be plus going to form to talk about planned events හරි. ඔක ලියා ගන්නකෝ. මම පැහැදිලි කරන්න. හරි. we use be plus going to form. we use අපි පාවිච්චි කරනවා be plus going to form. මේ be වලට be verb එකකට going to කියන ස්වරූපය එකතු වුණාට පස්සේ be plus going to කියන form එක ඒ ස්වරූපය පාවිච්චි කරනවා to talk about planned events. to talk about talk කියන්නේ කතා කරන්න, about කියන්නේ ගැන. එතකොට මොනව ගැන කතා කරන්නද? planned events. සැලසුම් කළ ඉසව්. හරිද? ඒ කියන්නේ පුතේ සැලසුම් කළා ඉවරයි.
වැඩේ plan කරලා ඉවරයි. To be completed in future. අනාගතේ තමයි වැඩේ සම්පූර්ණ වෙන්නේ. හැබැයි ඒක මේ වෙනකොට සැලසුම් කරලා ඉවරයි. හරි දැන් අපි කිව්වොත් උදාහරණයක් we are going to celebrate Asala festival. දැන් ඔයා දන්නවා මං හිතන්නේ දලදා පෙරහැර පවත්වන්නේ අවශ්‍ය දේවල් වලට එන්නත් කිරීම කරා. ඉතින් එතකොට අපි plan කරනවා දැන්. අපි හිතමු ඇසල කියන එක සමරන්න. අපි plan කරනවා. එතකොට we are going to celebrate Asala festival. We are going to celebrate. අපි සමරන්න යන්නේ ඇසල උත්සවය. එතකොට පුතේ එතෙන්දී අදහසක් තියෙනවා. ඒක සමරන්න යන්නේ ඉස්සරහදී. හැබැයි මේ වෙනකොට අපි ඒක plan කළා ඉවරයි. හරිද? එනිසා I am planned. එහෙම නැත්නම් I am going to study in a foreign university. අපි එහෙම කියනවා. I am going to study. මම ඉගෙන ගන්නයි යන්නේ in a foreign university. විදේශ විශ්වවිද්‍යාලයක. එතකොට පුතේ මේක මම plan කරලා ඉවරයි. ඔයාට කියන්න පුළුවන්. We are going to study in a foreign university. අපි විදේශ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නයි යන්නේ. එතකොට ඔන්න ඔය වගේ අනාගතයේදී කරන්න මේ වෙනකොට සැලසුම් කරලා ඉවර වෙච්ච දේවල්. පැහැදිලිනේ? අනාගතයේ තමයි වැඩේ සම්පූර්ණ වෙන්නේ. හැබැයි මේ වෙනකොට අපි ඒක සැලසුම් කරලා ඉවරයි. ඒ වගේ දේවල් කියන්නේ going to කියන form එකෙන්. ලියා ගන්න පහලින් සිංහල අදහස මේකේ. අනාගතයේ සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇති අනාගතයේ සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇති ක්‍රියා පිළිබඳ විස්තර කිරීමේදී going to ස්වරූපය භාවිතා කරයි. ආයෙ කියන්නකෝ සර්. අනාගතයේ සිදු කිරීමට සැලසුම් කර ඇති ක්‍රියා පිළිබඳ විස්තර කිරීමේදී going to යන ස්වරූපය යොදා ගනි. going to යන ස්වරූපය භාවිතා කරයි. සර්ක ලියා ගන්නද? ඔව් ලියා ගන්න පුතේ. මෙතන තියෙන ඔබ්ජෙක්ට් කියන එක හොඳේ කැම් එකට අහු වෙන සීමාවෙන් එහාට යන නිසා මම ලියන්නේ නැහැ. හරි. මෙන්න මේක තමයි පේනවනේ. පේනවා සර්. හරි. ඔන්න ඕක තමයි පුතේ සාමාන්‍යයෙන් වාක්‍යයක් නිර්මාණය කරන ක්‍රමය. සබ්ජෙක්ට් එක දානවා. සබ්ජෙක්ට් කියලා කියන්නේ කර්තෘ. හරි. අපි කර්තෘ භාවිතා කරනවා. කර්තෘගෙන් පස්සේ am is are මේ B form එක කියලා කියන්නේ ඕකට. හරි. am is are පාවිච්චි වෙනවා. ඒකෙන් පස්සේ going to කියන form එක ඊළඟට verb root. verb root කියන්නේ ක්‍රියාමූලය. හරි. ක්‍රියාමූලය. ඒකට අපි එකතු කරනවා කර්මය. ඒ කියන්නේ ඕක ඉතිරි ටික.
හරි ඔන්න ඔක ලියා ගන්නකො අපි උදාහරණ කීපයක් හදමු එතකොට ඔයාලට ඔක පැහැදිලි වෙයි මොකද පුතේ ටියුට් එකේද ඔව් ඔව් ටියුට් එකේ අර රූල් දීලා තියෙනවා ඒකේ පොඩි නෝට් එකක් තියෙන්නේ දිග නෑ ඔතනින් ওই කොටස ඉවරයි උදාහරණ දෙකක් ලිව්වම ඕක ඉවරයි ටියුට් එකේම ලස්සනට ලියා ගන්න මේ තමයි ෆෝමේෂන් එක ෆෝමියුලා එක මේක හැදෙන ලියාගෙන ඉවරයි සර්. හරි now look at the example අනිත් දරුවොත් මං හිතනවා ඉවර වීගෙන එනවා ඇති කියලා now look at the example subject means doer subject කියන්නේ පුතේ doer ඒ කියන්නේ කරන කෙනා doer නෙවෙයි හොඳේ daughter නෙවෙයි doer D O E R හරි D O E R doer කියන්නේ යමක් කරන කෙනා එතකොට අපි එයාව ගන්නවා මෙතෙන්ට අපි හිතමු they කියලා they own ඊට පස්සේ අපි they කියන එක්කෙනා එක්ක match වෙන be verb එක විදියට ගන්නවා am no is no are is they are එතකොට ගන්නවා they are ඊළඟට දාන ස්වරූපය තමයි going to they are going to ඊට පස්සේ verb root මේ කරන්න යන්නේ මොකද්ද කියන එකට අදාළ ක්‍රියාවේ මූලය හරි අපි හිතමු පුතේ නීති රීති පනවනවා කියලා එතකොට නීති රීති පනවනවට අපි කියන වචනේ තමයි impose හරි impose they are going to impose own පනවන්නයි යන්නේ තේරුම එන්නේ එහෙමයි පනවනවා තමයි impose කියන්නේ they are going to impose කියන්නේ own පනවන්නයි යන්නේ they are going to impose new rules කියන්නේ අලුත් නීති එතකොට අපිට මේක තේරුම ගන්න පුළුවන් own සර් ඔක ලියා ගන්නද? ලියා ගන්න පුතේ own පනවන්නයි යන්නේ own පනවන්නයි යන්නේ අලුත් නීති ඕක තමයි වාක්‍ය එතකොට අනාගතයේ තමයි මේක කරන්න හදන්නේ හරි සම්පූර්ණ වෙන්නේ අනාගතේ හැබැයි දැන් වෙනකොට plan කරලා ඉවරයි they are going to impose new rules මේ වාක්‍ය ලියාගෙන ඉවරද they are going to impose new rules they are going to impose new rules own අලුත් නීති පනවන්නයි යන්නේ they are going to impose new rules සිංහල තේරුමත් ඕනේ දරුවෝ ලියා ගන්න නොදන්නව නම් අනිවාර්යෙන් ලියා ගන්න ඕනනේ පළවෙනි එක දෙවෙනි එක මම ලියනවා තාම she is going to introduce අය හඳුන්වා දෙන්නයි යන්නේ she is going to introduce කියන්නේ හඳුන්වා දෙනවා verb root එතකොට අය හඳුන්වා දෙන්නයි යන්නේ new method අලුත් ක්‍රමයක් එනිසා අපි ඒකෙදි ලියනවා ඇය මේකත් ලියා ගන්න පුතේ දැන් ඇය හඳුන්වා දෙන්නයි යන්නේ සර් ඉන්ට්‍රොඩියුස් කියන්නේ මොකක්ද? introduce හඳුන්වා දෙනවා CE එතකොට ඇය හඳුන්වා දෙන්නයි යන්නේ අලුත් ක්‍රමයක් new method කියන්නේ අලුත් ක්‍රමය
සර් මෙතඩ් කියන්නේ මතකයටනේ. නෑ මෙමරි පුතේ. මතකයට කියන්නේ මෙමරි. මෙතඩ් කියන්නේ ක්‍රමය, විදිය, ආකාරය ඕන තේරුමක්. හරිද පුතේ? finish ෆිනිෂ්. finish හරි. ඊළඟට ලියන්න පුතේ මාතෘකාව future tense. ඒකේ චූටි කොටසක් තියෙන්නේ. ඒක නම් ඔයිටත් වඩා අඩුයි. නෝට් එකේම නේ සර්. ඔව් නෝට් එකේමයි පුතේ. future tense. හරි. ඔයාලට ඒකේ definition එක දෙන්නේ නෑ මම. future tense කියන එක ඔයාලා දන්නවා. We use future tense to talk about future events. අනාගත ඉසව් පිළිබඳ කතා කරද්දී අනාගතයේ කරන දේවල් ගැන කතා කරද්දී අපි future tense පාවිච්චි කරනවා. ඒක දන්න නිසා දෙන්නේ නැහැ. අපි පුතේ සාමාන්‍යයෙන් future tense idea එකක් ගොඩනගන ක්‍රමය තමයි subject එක එකෙන් පස්සේ වැදගත්ම වචනය පුතේ will. හරිද? මෙන්න මේ will කියන එක්කෙනාගෙන් තමයි මුළු future tense එකම depend වෙන්නේ. මේ will කියන වචනය මත තමයි මුළු අනාගත කාලයම රඳා පවතින්නේ. එතකොට subject will ඊට පස්සේ අර verb root අපි අරකෙදි කතා කරපු එකමයි ක්‍රියාමූලය, then object එතනින් පස්සේ object ඊට පස්සේ rest වාක්‍ය ඉතිරි කොටස් තියෙනවා නම් ඊට පස්සේ තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේක ලියා ගන්න වෙලාව දෙන්නම්. ඔහොම බලන්න පුතේ උදාහරණය. subject will ඊට පස්සේ අපි කියනවා verb root. හරි, subject will verb root object rest. උදාහරණයක් බලමුකෝ. අපි කියනවා she will ක්‍රියාමූලය පුතේ අපි ගන්නවා complete. හරි, මේ will කියන එකේ අදහස තමයි we කියන එක නැත්තම් නම් කියන එක. මේ තේරුම පුතේ. හරිද? එතකොට කියනවා she will complete. අය සම්පූර්ණ කරાવી. අන්න we. හරිද? she will complete the project. අය ව්‍යාපෘතිය සම්පූර්ණ කරાવી. හරි, තේරුමෙන් එහෙමයි. ඇය ව්‍යාපෘතිය සම්පූර්ණ කරાવી. හරි, ඒ වගේම පුතේ තමන් ගැන මොන හරි කතා කරනවා නම් I කියලා ගත්තොත් I will do it. මම ඒක කරන්නම්. හරි, එතකොට කරાવી නෙවෙයි. මම ඒක කරන්නම්. I will do it. හරි, I'll complete it. මම ඒක සම්පූර්ණ කරන්නම්. I'll finish my homework. මම මගේ ගෙදර වැඩ ඉවර කරන්නම්. හරි, එතකොට I කියන එක්කෙනා එක්ක යද්දි ගොඩක් දුරට මේ කරන්නම් කියන අදහස එනවා. සහ අනෙක් වෙලාවල් වලදී we කියලා අපි predict කරනවා. පුරෝකථනයක් කරනවා මේක මෙහෙම කරයි. It will rain. වහීවි. හරි, she will complete the project. අය ව්‍යාපෘතිය සම්පූර්ණ කරાવી. හරි, ඊට පස්සේ they will impose new rules. කලින් එකම ගත්තොත් they will impose new rules. ඔවුන් අලුත් නීති පනවාවි. හරි, she will clean the classroom. අය පන්තිය පිරිසිදු කරાવી. ඔය විදිහට තමයි එන්නේ. හරි, ඊට පස්සේ government will introduce preventive measures. ඔය එක එකව ගන්න පුළුවන්. රජය වැලකීමේ පියවර, වැලකීමේ ක්‍රියාමාර්ග හඳුන්වා දේවි. ඔය විදිහට. පැහැදිලිද පුතේ? දැන් මේක ලියලා මේ එක්සැම්පල් එක ලියා ගන්න.
හරිද පුතේ? හරි සර්. හරි. ඊළඟට පුතේ දැන් අපි ඕක ගත්තොත් එහෙම ඔයි කොටසෙන් පස්සේ මම මේක ක්ලියර් කරන්නද? නඩයක් ඉන්න. හරි. හරිද? හරි. හරි. ඊට හරි, පස්සේ හරි මූලිකව ප්‍රධාන වශයෙන් පුතේ ඔය දෙන්න පාවිච්චි කරනවා අපි අනාගතයේ ඉසව් ගැන කියද්දි. හැබැයි ඔතනින් ඉවර නෑ පුතේ. හරිද? ඔය තමයි මූලිකයෝ දෙන්න. ඊළඟට කියන දේවල් ටික හොඳට අහගෙන ඉන්නකෝ. සාමාන්‍යයෙන් අපි කියද්දි පුතේ time table events අපි කියනවා යම්කිසි කාලසටහනකට අනුව කාලසටහන් ගතව ක්‍රියාත්මක වෙන ඒවා තියෙනවනේ. උදාහරණයක් බස් රථයක් එන එක. බස් රථයක් බස් ස්ටෑන්ඩ් එකෙන් පිටත් වෙන එක. හරි දුම්රියක් එන එක. දුම්රියක් පිටත් වෙන එක. හරි. ඊට පස්සේ කාලසටහනක මොන හරි ඔය විෂයක් වගේ එකක් නම් පටන් ගන්න එක. ඔය වගේ අපි කාලසටහන් ගත කරපු දේවල් ගැන කතා කරද්දී අපි ඒවට කියන්නේ time table events කියලා. කාලසටහන් ගත කරපු දේවල් ගැන ප්‍රකාශ කරද්දී පුතේ අපි පාවිච්චි කරන්නේ present tense idea එකක්. present tense වර්තමාන කාල අදහසක්. හරි. අපි ගත්තොත් අපිට කියන්න පුළුවන් බසය පිටත් වෙනවා උදේ 7ට. බසය පිටත් වෙනවා. අන්න පුතේ. මේ අපි දැන් කියන්නේ. හරි. දැන් කියනවා දැන් වෙලාව 6:42යි අපි කියනවා 7ට පිටත් වෙනවා. ඒක අනාගතේ වෙන්නේ. හැබැයි අපි කියන්නේ පුතේ වර්තමාන අදහසක්. අර කරා වියා විකාවි බෝවි එහෙම එකක් නෙවෙයි. අපි කියන්නේ කරනවා පිටත් වෙනවා. ඔහොමනේ කියන්නේ. එතකොට පුතේ අපි ඒකෙදි ගන්නවා time table events. හරි. අපි ඒවට කියනවා කාල සටහන්ගත ක්‍රියා. time table events කාලසටහන්ගත ක්‍රියා. ඔන්න ඕක ගැන කියද්දි පුතේ අපි පාවිච්චි කරන්නේ present tense. හරි. ඒ නිසා මේක ගොඩාක් දිගට නෝට් එක දෙන්න බලාපොරොත්තුවක් නැහැ. සරලව මෙච්චරයි දෙන්න බලාපොරොත්තු වෙන්නේ. කාලසටහන්ගත කරපු ක්‍රියාවක් නම් අපි පාවිච්චි කරන්නේ present tense. present tense කියලා කියන්නේ පුතේ subject එක ඒකට එකතු කරනවා present verb වර්තමාන ක්‍රියාව object. ඔන්න ඕක තමයි වර්තමානය හැදෙන ක්‍රමේ. subject එක present verb එක PRV කියලා උතන තියෙන්නේ present verb plus object. හරිද? අපි කියනවා බසය පිටත් වෙනවා උදේ 7ට. the bus බසය කියන්නේ එහෙමයි the bus පිටත් වෙනවා leaves. හරි leave කියන්නේ පිටත් වෙනවා බස් එකක් නිසා present tense එක ඔය දරුවෝ දන්නවනේ 6 වසරේ දරුවොත් present tense එක ඉගෙන ගන්නේ 6 දී. හරි. ඉතින් දරුවෝ present tense ඉගෙන ගන්නේ 6 දී. දැන් ඔය අයිනේ 9. එතකොට මේක ඊටත් කලින් තියෙනවා 5 වසරේ තියෙනවා. නමුත් අපි 6 දී තමයි tense එකක් විදියට උගන්වන්නේ. එතකොට subject එක ඒක වචන නම් කතෘ ඒක වචන නම් අපි දන්නවා පුතේ මෙතෙන්ට පාවිච්චි කරන්නේ ඒක වචන ක්‍රියාවක්. ඒ කියන්නේ s අකුරෙන් ඉවර වෙන එකක්. she leaves, the bus leaves. හැබැයි teachers කිව්වොත් ගුරුවරු කිව්වොත් teachers es එකතු වෙන්නේ නැහැ. අපි කියන්නේ teach. හරි. එතකොට the bus leaves බසය පිටත් වෙනවා. හරි. the bus leaves at 7 am. 7ට පිටත් වෙනවා. හරි 7 o'clock කියලා ගන්න පුළුවන්. අපි එහෙම ගමු 7 o'clock. හරි. එතකොට බසය පිටත් වෙනවා උදේ 7ට. මෙන්න එක්සැම්පල් එක. හරිද? එතකොට පුතේ ක්‍රමය මේක time table events කාලසටහන්ගත ක්‍රියා ඉස්සරහින් දාගන්න present tense පාවිච්චි වෙන්නේ ඕක. එක්සැම්පල් එක දාගන්න. දැන් ලියන්න. එතන මිඩ තියෙනව නේද?
ඉඩ තියෙනවද පුතේ? ඔව් සර්. හරි. බසය පිටත් වෙනවා. The bus leaves at 7 o'clock. සර් එතන ඉඩ නැහැනේ. මේ චුට්ට ලියා ගන්න ඉඩ මදිද? මදි සර්. ටියුට් එක පැත්ත හැරෙව්වොත් එහෙමවත් පුළුවන් සර්. එහෙම ලියන්න. හරි එතෙන්ටම ස්ටාර් මාක් එකක් දාලා ඇරෝ එකක් දාන්න මෙතන තියෙනවා කියලා. නැත්නම් ස්ටාර් මාක් එකක් දාලා එතනින් පැත්තෙන් මේ චුට්ට ලියා ගන්න. මොකද ඔක ඊළඟට ප්‍රසන්ට් කන්ටිනියුස් තියෙන ඒක ගැටලුවක් නෑ. අපි ওই තුන තමයි මූලිකව කතා කරන්නේ. ওই තුන ලියුමම ඇති. ඉවරයි සර්. හරි ඉවරයි. ඉවරයි සර්. ඒලි ඉවරයි සර්. හරි good. ලීලි ඉවරයි සර්. හරි. දැන් බලන්න පුතේ එහෙනම් නම් හරි හොඳට බලා ගන්න පුතේ. මෙන්න මෙතන තියෙනවා ඔයාලගේ talking about future events කියන කොටසෙන් පස්සේ ඒ ඉවරුණාට පස්සේ ඔහොම බලාගෙන එන්න මම මේ කියන ඒවා හරියට මාක් කරගන්න පුතේ. හරි. ඒ ඉවරුණාට පස්සේ තියෙනවා මෙන්න මේ 100 meters කියන කොටස. ඒකේ කිසි දෙයක් කරන්න නැහැ. ඒකේ තියෙන කොටස් ටික පහු කරගෙන එන්න. ටියුට් එක පහු කරගෙන එන්න. හරිද? ඒ ටික පහු කරගෙන එන්න. ඒ සම්පූර්ණ අභ්‍යාසයම අපි ඊළඟ දවසේ ක්ලාස් එකේදී කතා කරනවා. මේ ඩයලොග් එක ලියන එක ඒ සියල්ල. ඊළඟට writing letters ලිපි ලිවීම කියන කොටස පුතේ අපි උගන්වලා ඉවරයි මේ වෙනකොට. හරි. ඒ නිසා මේවට ඔයා කැමති නම් මේ note එකට ඔයාට පුළුවන් පොඩ්ඩක් text book එකෙන් ඔයාගේ writing book එකේ අපි ලියපු note එකෙන් අරගෙන කොටස් කීපයක් එකතු කරගන්න. එහෙම නැත්නම් කිසි ගැටලුවක් නැහැ. ඕක සාමාන්‍යයෙන් පොඩ්ඩක් study කරන්න. හරි. ඊට පස්සේ මෙන්න මෙතන ඉඳලා මේකත් කරන්න එපා. write a letter to මුදලිහාමි congratulating him on his victory. පාඩම කළාම මේ ලියුම අපි. ඒක ඊළඟ දවසේ මේ පාඩම ඉවර කරනවා. හොඳේ. ඊළඟ දවසේ මේ පාඩම ඉවරයි. මෙන්න මේක පුතේ. හරි. මෙන්න මේක ඔයා කරන්න ඕන. මාක් කරගන්න මෙන්න මේක. Let's read this formal letter written by the Secretary of the Environment Society of ගුරුළුගම විද්‍යාලය and filling the table given below it. මේක ලේසියි පුතේ. මේ ලියුම කියවන්න official letter එකක් ලියුම් සම්පූර්ණයෙන් ඉවරයි. ලිපි ලිවීමට හිටපු නැති දරුවන්ට පුළුවන් ගිය සතිය සහ කලින් සතියේ වීඩියෝ දෙක මගෙන් ඉල්ලගෙන බලන්න. ඒකේ සති දෙකක් පුරාවට අපි ලියුම් ලිව්වා. ඒකට ලියන්න පුළුවන් වාක්‍ය ඛණ්ඩ කතා කරා. සියල්ල complete. ඒ නිසා පුතේ මෙන්න මේක හොඳට කියවන්න. මේ ලියුම කියවන්න. මම මේ phrases අනම්මනම් ඔක්කොම කියලා දුන්නා. ලියුමක් පටන් ගන්නෙ කොහොමද ඉවර කරන්නේ කොහොමද මේවයි තේරුම මොනවද ඔක්කොම. ඒක බලලා පුතේ මෙන්න මේ කියන chart එක පුරවන්න. මේ කියන කැලේ ටික දැන් ඔයාලා දන්නවා. හරි නොදන්න කැලේ නෑ ඔක්කොම කතා කරලා තියෙන. ඒක පුරවන්න ඕනේ. ඒක මාක් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ ලියුම ඔයා ලියන්න ඕනේ. Imagine that you are the secretary of the science society of your school. හිතන්න ඔයා තමයි ඔයාගේ පාසලේ විද්‍යා සංගමේ ලේකම්. හරිද? Secretary of the science society of your school. You have planned to visit a shoe factory. ළඟම තියෙනවා පුතේ DSI එක අපිට නම්.
හරි. Plan to visit a shoe factory. සපත්තු කර්මාන්ත ශාලාවක් බලන්න යන්න ඔයා සැලසුම් කරලා තියෙනවා. In your area ඔබගේ ප්‍රදේශයේ තියෙන to see how shoes are made. සපත්තු කොහොමද හදන්නේ කියන එක බලන්න. Write a letter to the manager of this factory. මේ කලමනා ඒ කියන්නේ ඒ ආයතනයේ කලමනාකරුට ලිපියක් ලියන්න කියනවා. For permission to make this visit. අවසර ගන්න මේ චාරිකාව එන්න. මේක බලන්න එන්න අවසර ගන්න ලියන්න තියෙන ලියුම. address එක දාන විදිහ ඒ වගේ එකකට පාවිච්චි කරන වාක්‍ය ඛණ්ඩ මොනවද කියන එක ඔක්කොම කියලා දුන්නා. කලින් වීඩියෝ එක බලන්න. The purpose of your visit. ඔයාගේ චාරිකාවේ අරමුණ. purpose කියලා කියන්නේ පුතේ අරමුණ. හරිද? අරමුණ. Number of students and teachers. කොච්චර ශිෂ්‍යයෝ සහ ගුරුවරු ගානක් එනවද? The date, time and of your visit. එන දවසයි වෙලාවයි සහ අවසර ඉල්ලන්න කියනවා request permission. හරි. එනිසා පුතේ මේක අපිට සාමාන්‍යයෙන් ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. හොඳට අහගෙන ඉන්න මම පොඩ්ඩක් කියලා දෙන්නම්. අපිට පුතේ මේකේ address එක දාන විදිය දන්නවා. ඒ ටික හරි. එනිසා මාතෘකාව දාන්න පුළුවන් for requesting permission. For requesting permission. ලියුමේ මාතෘකාවක් ඕනනේ. මේක රාජකාරී ලිපියක්. එතකොට අපි දානවා for requesting permission. මේක පස්සේ දාලා ලියනවා මෙහෙම. I am the secretary of the Science Society of ඉස්කෝලේ නම දීලා තිබුණාද? නෑ. I am the secretary of the Science Society of Upananda College, මානවිල වලහන්දුව ගෝල්. මානවිල වලහන්දුව උපනන්ද විද්‍යාලයේ විද්‍යා සංගමේ ලේකම් තමයි මම. We have planned to visit your factory. අපි සැලසුම් කරලා තියෙනවා ඔයාගේ කර්මාන්ත ශාලාව බලන්න එන්න. හරි. On date එක දාන්න මෙන්න මෙදා and time වෙලාව දාන්න. ඊට පස්සේ වැඩිදුර විස්තර ඉල්ලනවනේ පුතේ date time එක ඔන්න කිව්වා. හරි මේක රාජකාරී ලිපියක් වැඩි හැලී නෑ. රාජකාරී ලිපියක් ලියන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා number of students and teachers. ගුරුවරු ගාන කියන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් මෙහෙම. We have a team අපිට ඉන්නවා කණ්ඩායමක් of 100 students ශිෂ්‍යෝ 100ක් and 10 teachers ඒ වගේම ගුරුවරු 10ක් to our visit. අපේ මේ visit එකට ගුරුවරු 10ක් සහ ශිෂ්‍යෝ 100ක් ඉන්නවා. ඊට පස්සේ ඔයා එන්නේ ඒ දෙක හරි. හරි මේ කරුණු දෙක හරි. ඊට පස්සේ අපිට මෙතෙන්දී කියන්න වෙනවා the purpose of your visit. අපේ මේ වෙකේ අරමුණ. එතකොට අරමුණ තමයි සපත්තු නිෂ්පාදනය වෙන්නේ කොහොමද කියලා බලන එක. මේ තියෙන how shoes are made. එනිසා අපිට ලියන්න පුළුවන් the purpose of our visit is to study how shoes are made. අපේ මෙම චාරිකාව වෙන එකේ මේකේ අරමුණ තමයි සපත්තු කොහොමද නිෂ්පාදනය වෙන්නේ කියලා බලන එක. And to study the scientific process of making shoes. එහෙම නැත්නම් විද්‍යාත්මක ක්‍රමය. විද්‍යාත්මකව මේවා හදනවද කියලා බලන්න සපත්තුවක් ඒවා. එහෙම නැත්නම් අපි කියන්න පුළුවන් ඉන්ඩස්ට්‍රියල් කර්මාන්තමය. හරි ওই විදිහට පාවිච්චි කරලා කියන්න පුළුවන් අපේ අරමුණ තමයි විද්‍යාත්මකව මේ සපත්තු නිෂ්පාදනය වෙනවද කියන එක බලන එක. හරි අධ්‍යයනය කරන එක. හරි ওই වගේ මොන හරි දාන්න. ඊට පස්සේ කියන්න පුළුවන් අවසර ඉල්ලන කොටසේදී request permission කියන කොටසේදී please look into this matter at once. කරුණාකර මේ වාක්‍ය ඛණ්ඩ ඉගෙනුවා පුතේ. හරි මේ වාක්‍ය ඛණ්ඩ ඉගෙනුවා යාට ඒව බලන්න. එනිසා අපි කියනවා please look into this matter at once. කරුණාකර මේ ප්‍රශ්නය දෙස එක්වරක් බලන්න. මේ කරුණ දෙස එක්වරක් බලන්න. And give us permission to visit your factory. සහ අපිට අවසර දෙන්න ඔබගේ කර්මාන්ත ශාලාව බලන්න. ඒක අන්තිමට ලියන්න පුළුවන් we are looking forward your reply in black and white. ඒවත් ඉගෙනුවා. අපි අපේක්ෂාවෙන් ඉන්න ඔබගේ පිළිතුර ලිඛිතව ලබා ගන්න. හරිනේ. ඒ නිසා ඔන්න ඔය විදිහට අපිට ඕක පාවිච්චි කරන්න පුළුවන්. හරිනේ. ඒ නිසා ඔය ලියුම ලියන්න. ඒක ලියලා අන්තිමට ලියුම ඉවර කරන කොටස ඒ ටික හරියට කරන්න. හරි. එහෙනම් ඒ ලියුම ලියන්න කලින් අභ්‍යාසය කරන්න එච්චරයි. ඔය අභ්‍යාස දෙක කරන්න. හරි. activity 14 කරන්නත් ඕනද? මොකද පුතේ? activity 14 activity 14 මොකද පුතේ එතන තිබුණේ? 14 shoe factory එක shoe factory එක කරන්න ඕනේ. ලියුම ලියන එකනේ පුතේ. ඔව් සර්. ඉතින් ඒක ඔව් ඒක කරන්න ඕනේ පුතේ. මම මෙච්චරලා පැහැදිලි කරේ ලියුම ලියන විදිය.
හරිද? ඒක කරන්න ඊට කලින් එකත් කරන්න. පැහැදිලි නේ? පැහැදිලිද? ඔව් සර්. හරි. එහෙනම් දරුවෝ මෙසේජස් දාලා තියෙනවා 4 ඉස්කෝලේ ක්ලාස් කියලා. ඉතින් දැන් 6:55යි. එහෙමනම් අපි අඟහරුවාද ක්ලාස් එක බලමු. හරි අඟහරුවාද උදේ ක්ලාස් එක කරන්න අපි try එකක් දෙමු. උදේ මම එහෙමනොත් උදේ 5ට තමයි ක්ලාස් එක තියෙන්නේ. ඒ වෙලාවට අපි මුණ ගැහෙමු. එහෙම නැත්නම් අපි සුපුරුදු විදියට සිකුරාදා මේ ටයිම් එකට මුණ ගැහෙමු. වැඩිපුර වැඩ කරන්න තියෙන එක හොඳයි. මොකද මේ පාඩම අපි ඉවරයි 5. සහපොතේ ආයතනවල මේ වෙනකොට ඔයාලගේ 7 වෙනි පාඩමේ ටියුට් එකක් sorry 6 වෙනි එකේ ටියුට් එකක් තියලා තියෙන්නේ. ඒ නිසා පුළුවන් දරුවෝ දැන් නිවි හැනහිල්ල ඒකත් අරගන්න. මොකද ලබන සතියේ මේ පාඩම ඉවරයි. හරි ලබන සතියේ මේක ඉවරයි. අපි අලුත් පාඩමට move වෙන්න පුළුවන්. හරි ඒ නිසා ඒක ගැන ටිකක් සැලකිලිමත් වෙලා ඒවත් කරගන්න. රටේ තත්ත්වය නම් අයහපත් වෙයි කියලා හිතන්නේ නැහැ දැන් මම අපහු. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙම යාවි. නමුත් කියන්න බෑ. ඉතින් ඒ නිසා තමයි මම කල් තියා ටියුට් එක තිබ්බේ. මම ඔයාලට කිව්වනේ ජුනි මාසේ ටියුට් මම මැයි මාසේ මැද වෙද්දි තිබ්බා. ඉතින් ඔයාලට ගන්න කියලා නමුත් ගන්න බැරි වුණා දරුවන්ට. ඒකේ ගැටලුව ආවා. ඉතින් ඒකයි අපිට ටිකක් ප්‍රමාදුනේ මේ ටියුට් එක පටන්ගෙන කරගෙන එන්න. මොකද රට ඇරියමනේ දරුවෝ ඒක ගත්තේ. සහ මම ජුනි මාසේ මැද වෙද්දි ඒ කියන්නේ ගිය මාසේ මැද වෙනකොට ජූලි ටියුට් එකක් තියලා තිබුණේ. හරි ඒ නිසා දැනටත් ඒක ආයතනවල තියෙනවා දරුවන්ට ගන්න පුළුවන්. හරි. එහෙමනම් අපි ලබන සතියේ මොන ගැහෙමු වැඩ කරමු. මේ තත්ත්වය සාමාන්‍ය අතට හැරලා පාසල් පටන් ගන්න දවස වෙනකන් නොකඩවා අපි මේක කරනවා. සහ එතනින් එහාටත් ඔන්ලයින් ක්ලාස් එකක් දිගටම යනවා. හරි. ඒ වගේම පුතේ කියන්න ඕනේ ඔයාලගෙන් කැමති දරුවන්ට පුළුවන් හෙට සම්බන්ධ වෙන්න සම්මන්ත්‍රණයට. හෙට 11 වසරේ එකක් තියෙන්නේ. මම කලින් එකට ඔයාලට සම්බන්ධ වෙන්න කියලා කිව්වා. 10-11 සම්මන්ත්‍රණය. ඒකදී අපි කතා කරා direct and indirect speech. හරි ඍජු කතනය සහ වක්‍ර කතනය. ඒක තිබුණේ පුතේ ඔයාලගේ 6 වෙනි sorry 9 වෙනි පාඩමේ තියෙනවා. 9 වසර 9 වෙනි පාඩමේ ඒ කොටස කරේ. සහ හෙට දවසේ අපි ඒක ඉවර කරලා passive voice පටන් ගන්නවා. ඒ නිසා ඒ ගැන අවබෝධයක් ඕනේ දරුවන්ට පුළුවන් ඒකට සම්බන්ධ වෙන්න. මම link එක group වලට දාන්න. හරි ඒ නිසා හෙට අපි බලමු කලින් එකේ නම් 500 පිරුණා 500 මදි වුණා. දැන් මේකේදී මම 1000 පැකේජ් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔයාලටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඉඩ තියෙනවා බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා හැම දරුවෙක්ගෙම මම රික්වෙස්ට් කරනවා එන්න සම්බන්ධ වෙන්න කියලා ඒ සෙමින එකටත් 10 11 එකක් වුණාට ඒක ඔයාලට තේරෙනවා. මොකද පැසිව් වොයිස්. ඔයාලටත් මේ වෙද්දි සම්පූර්ණ වෙලා තියෙන ඒවා. සහ පුතේ 9 වසර තමයි අමාරුම ඉංග්‍රීසි සිලබස් එක තියෙන නිසා 10 11 කියලා කිව්වම නිකන් හිතන්න එපා. ඒක අමාරුයි අපිට ලේසි කියලා නෑ. ඔයාලගේ තමයි අමාරුම විෂය නිර්දේශය තියෙන්නේ. ඉතින් ඔයාලට ඒක වැඩි නෑ. කැමති දරුවෝ සම්බන්ධ වෙන්න සම්පූර්ණයෙන්ම නොමිලේ කිසිම අය කිරීමක් මොකුත් නෑ. ඒ නිසා link එක එනවා ක්ලික් කරලා පන්තියට join වෙන්න තියෙන්නේ. හෙට රෑ 8:00 10:00 තියෙන්නේ. හරි හෙට රෑ 8:00 10:00 කැමති දරුවෝ හැමෝම සම්බන්ධ වෙන්න. හරි එහෙනම් අපි ලබන සතියේ මුණ ගැහෙමු. එතෙක් ඔබට සුබදායි සතියක්. Have a nice week. Goodbye. Goodbye. Okay, goodbye and Noble Triple J bless you. අයිබෝන් සර්.